ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය මගින් මාසිකව සංවිධානය කරනු ලබන පෝදා ධර්මදේශනා වැඩසටහන සඳහා අපගේ ගෞරවනීය ආරාධනයෙන් හා වැඩමවීමෙන් යුතුව සේරුවාවිල මංගල මහා විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි අතිපූජනීය මුංහේනේ මෙත්තාරාම නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ අමරපුර මහානිකායේ කල්යාණ වංශ පාර්ශවයේ අතිපූජනීය නම කියන්නට අවසරයි. ආරණ්‍යවාසී කැලණිය මහින්ද ස්වාමින් වහන්සේට අප කෙරේ අනුකම්පාවෙන් යුතුව ඇසලපුර 15ක පෝදා ධර්මදේශනාව සඳහා භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද 84000ක් වූ මහා ධර්මස්කන්ධයෙන් නිර්මල වූ දහම් පර්යායක් දේශනා කරන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මහා කරුණාව පෙරදරි කර දයාවෙනි ලෝතුරු රසය ලැබදුන් භගවතානෙනි දෙසුමට දහම් උත්තම නැනවතානෙනි මට අවසරයි මගේ සම්බුදු පියාණනි කනෝ ඕමා උපච්චක කනාතීතා සෝචන්ති නිරයම්පි සමම්පිතං. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත සත්පුරුෂ පින්වත් දරුවනි, අද දවස ඊටමත් සුවිශේෂී දවසක් ලෙසින් සීගන්වමින් මතකයට නන්වා ගනිමින් මේ පින්වත් දරුවෝ ඒ තමන්ගේ ආචාර්යවරුන්ගේ ආශිර්වාදයේ මැද සියලු දෙනා අත්වැල් බැඳ ගනිමින් ධර්ම දේශනාමය පින්කමක් පවත්වන්නට, ධර්ම දානයක් පවත්වන්නට පුණ්‍යකාමී සිතුවිලි පහළ කරගත්ත පිරිසක්. ඇසළ පොහෝ දවස කියන්නේ පින්වත් දරුවනේ ලෝවැසී බොදු ජනතාවට ඉමහත් වටිනාකමක් ගන්නා සුවිශේෂී දවසක්.
සිදුවත් බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසළ පොහොය දවසක වගේ වාසනාවන්ත පුණ්‍යවන්ත දවසකයි. ඒ විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුනේ ඊට සාපේක්ෂව රාහුලයාණන්ගේ උප්පත්තිය සිදු වුණෙත් ඇසළ පොහොදා වගේ සුවිශේෂී පොහොය දවසකයි. එවන් දවසකයි. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරලා උතුම් සම්බෝධියට පත් වුණායින් පස්සේ පස්වක තවුසන් සොයාගෙන ඉසිපතන මිගදායට උන්වහන්සේ පියවර තබලා එදා ප්‍රථම වරට අමා බෙරය වයමින් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන්නට යෙදුනෙත් ඇසළ පොහොදා වගේ සුවිශේෂී පොහොය දවසකයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම වරට වස් සමාදන් වුණෙත් ඒ වගේම ස්වාමින් වහන්සේලා පෙරවස් සමාදන් වන්නෙත් මෙවන් පොහොය දවසකමයි. ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට කතිකා කරගෙන ඒ ආරම්භ කරන ලද්දේත් මෙවන් පොහොය දවසකයි කියන එක මේ පින්වත් දරුවෝ සිහියේ තබා ගත යුතුයි. ඒ වගේම සතර මහා දේවාල පෙරහැරවල්, නුවර පෙරහැරවල්, සේරුවාවිල මංගල රාජමහා විහාරයේ පෙරහැරවල්, එවැනි පෙරහැරවල් රාශියක් පවත්වන පුණ්‍යවන්ත වාසනාවන්ත මාසයක් පොහොය දවසක් තමයි ඇසළ පුන් පොහොය දවස කියන්නේ. එවන් පොහොය දවසක මෙවැනි ධර්ම දේශනාවක් දේශනා කර ගනිමි. එහි ආනිසංසයන්ට උරුමකම් කියන්නේ රජරට විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ සිට පස්වෙනි වසර දක්වා ඉගෙන ගන්න අධ්‍යාපන කටයුතු කරන ඒ පුණ්‍යවන්ත වාසනාවන්ත දරුවෝයි. පින්වත් දරුවනේ එදා භාග්‍යවතුන් වහන්සේ ඔබට මට දයාවෙන් අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශා වදාරන්නට යෙදුණු ඒ පරම ගාම්භීර වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා දේශනාගත ධර්මයේ යති අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට එකතු පහදු කර ගනිමි. මෙලොව වඩාත් සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් අස්වැසිල්ලෙන් නිවීමෙන් ජීවත් වන්නට වඩාත් නිවැරදි ජීවිතයක් ගත කරගන්නට අවශ්‍ය කරුණු කාරණා සම්පාදනය කරගන්නට ඒ වාගේම මේ භවයේ තුලදී සදා නිවි සැනෙහි යන්නට නොහැකි වී නම් ආසන්න සුගතිගාමී පරිසරයකදී උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම තමයි මේ සියලු අරමුණු වල ඒකායන ප්‍රාර්ථනාව වෙන්නේ. අපෙන් වෙන්වුණු අයටත් අප සමග අපට පිහිට වෙමින් ඉන්න අයටත් සියලු දෙනාටම මේ දරුව ප්‍රාර්ථනා කරන්නේත් ඒකම තමයි. මේ වෙනුවෙන් මේ පින්වත් දරුවන්ට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛයෙන් දේශා වදාරන්නට යෙදුණු ගාථා පාඨයක් අරමුණු කරගෙන කුජුත්තරා වේලුකණ්ඨකී නන්දමාතාව, විසාකා උපාසිකාව, අනේපිඩු සිටුතුමා, චින්චි මානවිකාව, මාගන්දියා සුන්දරී පරිබ්‍රාජිකාව ගැන නෙමෙයි අද අපගේ දේශනය. ඒ ගාථා පාඨයේ මුල් කරගෙන මා දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබ ගැන, මම ගැන, අපි ගැන. මේ සද්ධර්මය නැමැති ඖෂධය ගැන. මේ ආපු තැන කොහොමද අපි සතුටින් ඉන්නේ?
මේ ආපු තැන මොන වගේ තැනක්ද? මින් අපි යනවා. යන තැන හොඳ තැනක් කරගන්න අපි මොනවද කරගන්නට ඕනේ කියන කරුණු කාරණා පිළිබඳව තමයි මේ දේශනය තුළ අපි මේ කෙටි වේලාව තුළ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කියපු මාතෘකාව ඔස්සේ එක මාතෘකාවක් ඔස්සේ පැය ගණනක් දේශන පවත්වන්නට කරුණු කාරණා තිබුණත් හැකියාව තිබුණත් මා ඒවා ස්පර්ශ කරමින් මේ පින්වතුන්ට මේ පින්වත් දරුවන්ට මේ දේශනය කරන්නට බලාපොරොත්තු වන්නේ සියලු කාරණා ගොනු කර ගනිමින් මේ හමු වෙච්ච මොහොත අපගේ මුල් හමුවීම වගේම අවසාන හමුවීම විය හැකි බැවින් එකිනෙක මාතෘකාව ඔස්සේ දේශනා මාලාවක් පැවැත්වීමට අපට ඉඩකඩ නොතිබෙන්නට පුළුවන්. ඒ නිසා මේ මුණ ගැහිච්ච මොහොතේ සියලු කාරණා ගොනු කරමින් ඔබට අවබෝධයක් දැනුමක් අවබෝධයක් උදාපත් කරගන්නට අවශ්‍ය දේශනයක් කර. එය මෙය පරිපූර්ණ දේශනයක් නොවේ. තවත් එක් පැතිකඩක්. දහම් පරයයක් තවත් එක් අවස්ථා කීපයක් තමයි මේට ගොනු කරගන්නේ. සාගර ජලය කොතනින් දිවාගත බුවත් එහි ලවණ රසය ඇතිවාසේ මේ සම්බුද්ධ ධර්මයේ කොතනින් ස්පර්ශ කරත් එහි ඇත්තේ නිවන් රසයමයි. ඒ නිසා සුසුසති බොහොම කැමැත්තක් ගෞරවයක් ආසාවක් ඇතුව මේ ධර්මය අසන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. උතුම් සම්බෝධියට පැමිණුණු භාග්‍යවතුන් වහන්සේ පින්වත් දරුවනේ අපට දේශනා කරන්නට යෙදුණා. ප්‍රේමය ආදරය ස්නේහය වගේ දේවල් නිසා දුක සහ බය උපදිනවා කියලා. ඔබ මේ ගාථාව අහලා තියෙනවා. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බයං ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. ප්‍රේමය නිසා දුක බය උපදිනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරන්නට යෙදුනේ පරමාර්ථ සත්‍යයේදී. ඔබ මම තවමත් ජීවත් වන්නේ සම්මුති සත්‍යය තුළ. සම්මුති සත්‍යය තුළ ජීවත් වන අපට දුක හිතෙන එක, බය හිතෙන එක, සැක හිතෙන එක, ඊර්ෂ්‍යා හිතෙන එක ඊටමත් සාමාන්‍ය දෙයක්. භාග්‍යවතුන් වහන්සේ මේ පරමාර්ථයේ මෙහෙම කාරණයක් දේශනා කළේ අවසානයේදී මේ සියල්ල අතහැරිය යුතු නිසා. පූර්ණ අවබෝධයේදී මේ සියල්ල අතහැරිය යුතු නිසා. එහෙම කාරණයක් උන්වහන්සේ දේශනා කළත් එතෙක් ජීවත් වන ඔබට පූර්ණ අවබෝධය දක්වා යන තෙක් පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න තෙක් ජීවත් වන ඔබට සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් අස්වැසිල්ලෙන් නිවීමෙන් ජීවත් වන්නට මන් කියන්නට උන්වහන්සේ කොයි වෙලාවකවත් අමතක කළේ නැහැ. ජීවත් වෙන ටිකේ බැඳීම් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? යුතුයකම් වගකීම් තමන්ගේ කොහොමද කෙරෙන්නට ඕනේ? වියග්ගපජ්ජ සූත්‍රේ, පරාභව සූත්‍රේ, වසල සූත්‍රේ වැනි සූත්‍ර ගණනාවක මේ පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. එනිසා පින්වත් දරුවනේ අද අපි සම්මුති ලෝකයේ ජීවත් වෙද්දී අපි කටයුතු කරන්නට ඕනේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරය පිළිබඳව තමයි මේ දෙසුම තුල පවත්වන්නේ. මේ දෙසුම පවත්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කනෝ ඕමා උපච්චක කනා තීතා සෝචන්ති නිරයම්පි සමම්පිතං. මහණෙනි කියලා මෙතන සිව්වනක් පිරිසම තමයි පින්වතුනි උන්වහන්සේ අරමුණු කළේ සිහිපත් කරලා අමතලා කතා කරන්නට යෙදුනේ. කනෝම උපච්චක මහණෙනි මේ උත්තම අවස්ථාව නම් අතහැර ගන්න එපා. මේ උත්තම අවස්ථාව අතහැරගත් අය නිරේ වැටිලා නිරයවන් වල කොටු වෙලා අපා දුක් විඳිමින් මහ විලාප තියලා අඬෝනා දෙනවා. කෑ ගහලා අඬෝනා දෙනවා. අනේ මට අවස්ථාව තිබුණා. මං ඒ ගැන හිතුවේ නැහැ. මම මගේ ජීවිතේ දීපයක් කරගන්නට කටයුතු කළේ නැහැ.
කියලා මහා හයියෙන් විලාප තියලා හඬා වැළපෙනවා. ඒ නිසා මේ උත්තම මොහොත නම් අතහැර ගන්නට එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මොකද්ද පින්වතුනි මේ උත්තම මොහොත? මෙන්න මේ උත්තම අවස්ථාව තමයි පින්වතුනි ඔබ මනුලොවට ආපු අවස්ථාව. ඔබ අහලා තියෙනවා කනකැස් බෑව වියසිදුරෙන් අහස වලනවා වගේ අවස්ථාවක් මේක. ඒ නිසා ඔබ මනුස්ස ලෝකෙට එනකොට ඊළඟට උත්තම අවස්ථාව තමයි බුදුදහම පැවතීම. මේ ධර්මයේ පැවතියා. බුද්ධ උත්පාද කාලෙක මෙහෙට එන්න ලැබුණා. ඒ වගේම ඊළඟ සුවිශේෂී උත්තම අවස්ථාව තමයි පින්වතුනි මේ දෙකම තියෙන වෙලේ ඔබ ආවා බුදුදහම තිබුණා ඔබ මන්දමානසික නොවුණා. මෙන්න මේකට කිව්වා සන සම්පත්තිය කියලා. මේ උත්තම අවස්ථාවක් වෙන්නේ කොහොමද? මාගේ පැමිණීම ගැන සිහිපත් කරද්දී ගිය භවයේ ඉඳලා තාම මේ භවයට ඇවිල්ලා මහා දිගු කාලයක් නැහැ. ගිය භවයේ ඉඳලා මේ භවයට එනකොට මහා අනතුරු රාශියක් පහු කරා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බලලා මේ දිග දුර ගමනේ ගිය භවයේ ඉඳලා මේ භවයට එක්කෙනකොට පහු කරපු ඒ රාශිය අතරින් මහා අනතුරු 8ක් උන්වහන්සේ අපට සිහිපත් කළා. එහි පළවෙනි එක තමයි පින්වතුනි නිරේ ලෝකයේ පහු කළා. ගිය භවයේ ඉඳලා මේ භවයට එනකොට ඔබ නිරේ ලෝකයේ පහු කරන්න සමතෙක් වුණා. ඒ ලේසි පහසු පුතේකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කිව්වා. මහා පුණ්‍යවන්තයෙකුට ලැබෙන අවස්ථාවක්. ඇයි? නියසිලට පස් ටිකක් අරගෙන එක මොහොතක භාග්‍යවතුන් වහන්සේ අහනවා මහණෙනි නියසිලේ පස්ද වැඩි මහ පොළවේ පස්ද? අනේ ස්වාමීනි නියසිලේ බොහොම පොඩ්ඩයිනේ. මහ පොළවේ මහ විශාල ගොඩක් තියෙනවනේ කියපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සුගතියෙන් මනුස්ස ලෝකෙන් දිව්‍ය තලවලින් චුත වෙන අය යලි මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි දිව්‍ය තලවලට හරි එන්නේ නියසිලේ පස් ටික වගේ බොහොම පුංචි පිරිසක්. මහා පොළොව වගේ පිරිසක්. මහා පොළොවේ පස් වගේ පිරිසක් යන්නේ නිරේට කියලා දේශනා කරන්නට යෙදුණා. ඒක අපිට බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. නිරයන් 136ක් තියෙනවා. දිව්‍ය ලෝක තියෙන්නේ 6යි. ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. සංජීවේ කාල සූත්‍රයේ සංඝාතයේ රෞරවයේ මහා රෞරවයේ තාපයේ මහා තාපයේ අවීචි මහා නරකාදී කියලා. එකක් වටේට 16ක් තියෙන ඔසුපත් නිරයන්. ඒක ඔක්කොම 136යි. දිව්‍ය ලෝක 6යි. අර එකක් වටේට 16ක් තියෙන්නේ ඔසුපත් නිරයන් අනුකාර්යාල. නේද? දිව්‍ය ලෝක වලට කාර්යාල නැහැ. අනුකාර්යාල නැහැ. බ්‍රාන්චස් නැහැ. හැබැයි නිරේට 128ක් තියෙනවා. ප්‍රධාන නිරයන් 8යි, බ්‍රාන්චස් 128යි. ඇයි ඒ? මොකටද අනුකාර්යාල දාන්නේ ආයතනයක? බ්‍රාන්චස් දාන්නේ ඇයි? බිස්නස් වැඩි. බඳව ගන්න පහසුකම් සලස්සන්න. එහෙමනම් වැඩි කොටසක් ඒකට යන බව ඒ ක්‍රියාකාරකම තුලම ඒ සිදුවීම තුලම අපට තේරුම් ගන්නට පුළුවන්, ඒත්තු ගන්නට පුළුවන්. ඒ නිසා ඊළඟට පහු කළා තිරිසන් ලෝකය. අපිට මේ පේන තිරිසනුන් පොඩි පිරිස ඔබ හිතනවා තිරිසන් ලෝකේ එපමණයි කියලා. පින්වතුනි තිරිසන් ලෝකේ ගැන සිහිපත් කළද්දී මනුස්ස ලෝකේ කෝටි 700ක් පමණ මිනිස්සු වාසය කරනවා. එයිනුත් මුහුද වටේට තියෙන රටවල් ඉතාමත් අල්ප රටවල් ප්‍රමාණයක්. මේ මුහුද වටේට තියෙන රටවල් වලින් දවසකට කෝටි 700කට වැඩිය මාළු ගොඩ දානවා කියනවා. දවසකට කෝටි 700කට වැඩිය. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ප්‍රමාණයට මාළු ගොඩ දානවා දවසකට මුහුද වටේට තියෙන රටවල් වලින්. එතකොට එක දවසද මාළු අල්ලන්නේ? මාළු ගොඩ දාන එක දවසද? කෝටි 700 ගානේ දවසට. තිරිසන් ලෝකයේ මහා විශාල එකක්, අති විශාලයි. ඒකත් පහු කළා කිව්වා.
ඊළඟට പ്രേත ලෝකේ, අසුර ලෝකේ, මේ හතර පහු කරලා අපි මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස තලයට ආවා. මනුස්ස ලෝකෙට ඒ විතරක් නෙමෙයි, බ්‍රහ්ම තලයක් තියෙනවකෝ, අසඤ්ඤ තලය කියලා. ඒකේ සංඥා නැහැ. ඒ කියන්නේ සිග්නල් නැහැ. වර්ධනයක් නැහැ. දියුණුවක් ඇති කරගන්න බෑ. ඒ නිසා ඒකත් අනතුරක් කිව්වා. ඒකිනුත් බේරිලා තමයි කිව්වා මනුස්ස ලෝකෙට ආවේ. මනුස්ස ලෝකෙට ආවත් වැඩක් නැහැ කිව්වා. මහා අනතුරක් කිව්වා. බුදුදහම නැති තැනක, නැති රටක ඉපදුනා නම්. රටවල් ඕනෑතරම් තියෙනවා. මේ රට ඇතුළෙත් ගමවල් තියෙනවා බුදුදහම නැති තැන්. ත්‍රිකුණාමලේ කල්ලඩියේ මම විහාරාධිපති වශයෙන් පාසාන පබ්බත විහාරයේ වැඩ කටයුතු කරනකොට අපි දැක්ක කිලෝමීටර් 25ක් යනකම් සිංහල ගයක් නැහැ. බණක් කියන්න, පූජාවක් තියන්න කිසිවක් එහි ඇත්තේ නැහැ. ආමි එකේ, නේවි එකේ අපේ දරුවෝ ට්‍රැක්ටරෙන් ඇවිල්ලා කෑම එක දවල්ට දීලා යනවා. ඒක දානයක් වළඳනවා වගේ වචන පාවිච්චි කරන්න බෑ. හේතුව ඒක ගේන්නේ 2-3ට විතර. පුළුවන් වෙලාවට පැගෙන් සමහරවිට ට්‍රැක්ටරේ ලයිට් නැහැ. ඉස්තරා රෝදේ උලන්නේ නැහැ. ඒ වගේ දුෂ්කර තැනක ඉපදුනොත් පින්වතුනි මේ ධර්මය දියුණු කරගන්නට වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මහා අනතුරක් කිව්වා. ධර්මය අසන්නට ලැබෙන්නේ නැහැ, බුද්ධිය දියුණු කරගන්නට. ආපු කාරණේ කරගන්නට වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මහා අනතුරක් කිව්වා. ධර්මයේ තියෙන තැනක ඉපදුනත් වැඩක් නැහැ කිව්වා. මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනා නම් එතනිනුත් බේරුණා කිව්වා. මහා පුණ්‍යවන්තකමක් නිසා එතනිනුත් බේරුණා කිව්වා. එතනින් බේරුණත් වැඩක් නැහැ කිව්වා. ඔබ මන්ද මානසික නම් කියන දෙයක් තේරෙන්නේ නැහැ, ඔළුවට යන්නේ නැහැ, කරන්න ඕන වැඩක් පිළිබඳව දැනුමක් අවබෝධයක් නැහැ. සමහරලාට තමන්ගේම කටෙන් පෙරෙන කෙල ටික පිය දාන්න තව කෙනෙක් ඕනේ, කැම ටික කවන්න තව කෙනෙක් ඕනේ. මනුෂ්‍ය ජීවිතයට ආවත් මහා අනතුරක් කිව්වා. මේ අනතුරු ඔක්කොගෙම බේරිලා ඔබ නිරුපද්‍රිතව ආවත් වැඩක් නැහැ කිව්වා. අබුද්ධෝත්පාද කාලයක, බුදුදහම නැති වෙලාවක. දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ ඔය අනතුරු ඔක්කොම පහු කරලා. ආපු තැන ගැන රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ට තවත් සතුටු වෙන්නට පුළුවන් කාරණා කීපයක් තියෙනවා. මං හිතන්නේ මේ මනුස්ස ලෝකෙට ආපු වාසනාවන්තම දරුවෝ ටික කියලා ඔය දරුවෝ. හේතුව අපි දන්නවා උසස් පෙළ අධ්‍යාපනයට අපේ රටේ අපොස උසස් පෙළට ලක්ෂ 3කට ආසන්න දරුවෝ සහභාගී වෙනවා. ඉනුත් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 25000ක් වැනි දරුවෝ පිරිසක්. ඉනුත් වෛද්‍ය ශිෂ්‍යෝ වශයෙන් අවස්ථාව ලබන්නේ වෛද්‍ය පීඨයන්ට ඇතුල් වන්නට පුළුවන් වන්නේ 2000ක් වැනි 1900ක් 2000ක් වැනි ශිෂ්‍ය පිරිසකට. වෛද්‍ය පීඨයන් තියෙන විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල 12ක් පමණ අප සතුයි. ඉන්න 11ක වෛද්‍ය පීඨයන් තියෙනවා. ඒ අතරිනුත් රජරට විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට ඒ 2004න් 210ක වගේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් පළවෙනි වසරට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර, හතරවෙනි වසර, පස්වෙනි වසර කියන ඒ වසරවල් කීපෙම රජරට විශ්වවිද්‍යාලයේ දරුවෝ අධ්‍යාපනය ලබනවා, උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්නවා. මේ විශ්වවිද්‍යාල පිහිටලා තියෙන භූමියන් දෙස බලනකොට පුණ්‍යවන්තම භූමිය ඔබ අධ්‍යාපනය කරන භූමිය. මේ මහා භද්‍රකල්පයේ පහළ වුණු කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදුරජාණන් වහන්සේලා
වැඩම කරවලා ලංකාවට සමාධි සොයෙන් වැඩ සිටි දෝණයක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති රුවන්වැලි මහා සෑය පෙනෙන මායිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින පෙනෙන මායිමේ චෛත්‍යරාජානන් වහන්සේලා. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කළ උපභෝග පරිභෝග පූජා වස්තුන් තැන්පත් කරලා ඉදි කරපු චෛත්‍යරාජානන් වහන්සේලා 4 අතර. එවන් සංස්කෘතික අගනගරයක පුද බිමක අධ්‍යාපනය වසර 5ක් ලබන්නට ඔබ වාසනාවන්ත වෙනවා. ඒක මහා පුණ්‍යවන්තම අවස්ථාවක්. ඒකයි මං කිව්වේ ඔබ මේ වාසනාවන්තම සිසු දරුවෝ ටික කියලා අපේ රටේ. එනිසා ඉන් ප්‍රයෝජනය ගැනීම ඔබ සතුයි. ඔබගේ කාර්යයක්. එනිසා ඔබ වාසනාවන්තයි. ඔබට ඔබ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්. සතුටු වන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ උත්තම අවස්ථාව ඔබ සතු කරගෙන තියෙන බව ඔබ සිහි කල්පනාවෙන් කටයුතු කළොත් ඒක ඔබට ඔබගේ සංසාර ගමනටම යහපතක් කරගන්නට මේ භවයේ වෛද්‍යවරයෙක් වීම පමණක් නෙමෙයි සංසාර ගමනටම යහපත උදා කරගන්නට ඔබට අවස්ථාව සලස ගන්න පුළුවන් පුණ්‍යවන්ත වාසනාවන්ත අවස්ථාවක්. එච්චර අමාරුවෙන් අපහසුවෙන් මහා අනතුරු ගණනාවක් පහු කරලා අද අපි ඉන්නේ මනුෂ්‍ය තලයේ. ඒකේ තව තල තියෙනවද? තියෙනවා පින්වතුනි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි 20යි. චාතුර්මහා රාජිකේ තාවතින්සාව යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තිය 26යි දිව්‍ය ලෝක 6ත් එක්ක. දිව්‍ය තල, බ්‍රහ්ම තල, දිව්‍ය තල. මනුෂ්‍ය ලෝකයයි 27යි. නිරය තිරිසන් പ്രേත අසුර 4 අපාය 31යි. එක ඉරහඳකින් ආලෝකමත් වන මේ තල 31කට පින්වතුනි අපි කියනවා ධර්මයේ සඳහන් කරනවා සක්වලක් කියලා. මේ එක සක්වලක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි මෙහෙට ආවේ කොහේ ඉඳලාද? මේ තල 31 කොහේ හරි තලයක ඉඳලා. මෙවැනි සක්වලවල් දසදහසක් ගැන කෝටි ලක්ෂයක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපෙන් වෙන් වෙච්ච අය මේ වෙනකොට කොහෙද ඇත්තේ? ඔය තල 31 කොහේ හරි තලයක. නිවන් නොදැක්කනම්. ඔය තල 31කින් කොහේ හරි තලයක ඉන්න ඕන. ඒ නිසා අපි අද මනුෂ්‍ය තලයේ ඉන්නවා. මේ මනුෂ්‍ය තලයේ ජීවත් වෙන අපි ජීවත් වෙනවා කියලා මොනවද කරන්නේ? අපි ජීවත් වෙනවා කියලා මොනවද කරන්නේ? මේ ඇවිල්ලා ඉන්න තැන දේවල් එකින් එක ජීවිතේට එකතු කරගන්නවා. ඇවිල්ලා ඉන්න තැන දේවල් එකින් එක ජීවිතේට ලං කරගන්නවා. එතකොට ඒක ලේසියෙන් කරන වැඩක්ද? ඒකට මහා කැපකිරීමක් කරනවා. සමහරලාට තාරුණ්‍යම දිය කර හරිනවා. දහඩිය කඳුළු නිന്ദා අපහාස කෙනෙහිලිකම් කුවකකම් දරා ගන්නට බැරි දේවල් පව මහමාරුවෙන් දරාගෙන මෙතන දේවල් එකින් එක ජීවිතයට එකතු කරගන්නවා. ඒ එකතු කර ගැනීමට කරන කැපකිරීම මෙතුවක් කියන මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ හරිද? එකතු කරගත්ත හැම දෙයක්ම ඊළඟට පටන් ගන්නවා නඩත්තු කරන්න. යමක් එකතු කරගත්තා නම් ඒ සියල්ල නඩත්තු කරන්න වෙනවා. ජීවි වස්තු නම් කායිකවත් මානසිකවත්. තේබන කෝප්පේ ඉඳලා පාවිච්චි කරන සෙරප්පු දෙකේ ඉඳලා හැම දෙයක්ම නඩත්තු කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒවා අපිත් එක්ක
පවතින්න ඕන කාලේවත් පවතින්නේ නැහැ. ඒව නඩත්තු කරේ නැත්තම් වෙනස් වෙලා බිඳිලා කැඩිලා ඈතට යනවා. එතකොට අපි කොච්චර කල් මෙහි ඉන්න පිරිසක්ද? අවුරුදු 100ක් උරුම නැහැ දැන්. ඉලක්කම් දෙකක ආයුෂයක් කරගෙන ආවේ. අවුරුදු 60 70ක්. එච්චර කාලෙයි මෙහි ඉන්නේ. ඒතර අවුරුදු 60 70ක් අරගෙන ඇවිල්ලා අච්චර මහන්සියෙන් ඒ මුළු කාලයම කැප කරලා දහඩිය කඳුළු හෙලලා තාරුණ්‍ය දිය කරමින් දේවල් ලං කරගෙන ඒව නඩත්තු කරමින් ඔබ මොනවද හෙව්වේ? ඇයි ඒව කළේ? ඊළඟ ප්‍රශ්නය තමන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. නැත්නම් හොයපු අය දැකලා ඒ පිළිබඳව දැකලා අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මොනවද හෙව්වේ? දුක, කනගාටුව, කලකිරීම, පසුතැවීම, විඩාව, පීඩාව, දැවීම ඒව හෙව්වද? ඔය ලං කරගත්ත දේවල් තුලින්. ඔය සියල්ල ලං කරගත්ත ඒවා හොයන්නද? නැහැ. එහෙනම් මොනව හොයන්නද? සතුට, සැනසෙල්ල, සුවය, අස්වැසිල්ල, නිවීම. එතකොට ඒ වෙනුවෙන් අපි අපේ මුළු ජීවිත කාලෙම කැප කළා. කැප කරමින් සිටින මිනිසුන් ඉන්නවා. දැන් ඔබ තාරුණ්‍යයේ ඉන්න පිරිසක් වශයෙන් ඔබගේ තරමුණු බලාපොරොත්තු මේ දේවල් ජීවිතේට ලං කරගන්න තමයි. මොනවද? හොඳ රැකියාවක්, හොඳ වෛද්‍යවරයෙක් වෙන්න, හොඳ රැකියාවක් කරන්න නේද? වෛද්‍ය වෘත්තිය කරන්න. ඉන් අනතුරුව මක් කරන්නද අදහස් කරගෙන ඉන්නේ? තව ඉඩමක් කඩමක් ගන්න, ගෙයක් දොරක් හදන්න, විවාහයක් වෙන්න, දරුවෝ හදන්න. මොකටද? මොකටද? ඒව කරන්න හදන්නේ මොකටද? ඔබ ඔබෙන් ඇහුවද වෛද්‍යවරයෙක් වෙන්න හදන්නේ මොකටද කියලා? ඒව කරන්න හදන්නේ අර මම මුලින් කිව්ව අවසානයේ තියෙන සතුට, සැනසෙල්ල, සුවය, අස්වැසිල්ල, නිවීම. ওই ටික ලබන්න. එතකොට ඒ ටික ලබන්න මොනවද ප්‍රාර්ථනා කරන්නේ? හොඳ රැකියාවක්, විවාහයක්, ඉඩකඩමක්, දරුවෝ. දැන් ওই ටික හදපු කට්ටියව දැකලා නැද්ද? ඔබ බැලුවද? දැන් ඔබ හොයලා සතුට, සැනසෙල්ල, සුවය, අස්වැසිල්ල, නිවීම බලාපොරොත්තු වෙන්න හදන ටික හදාගත්ත මිනිස්සු. ඒගොල්ලෝ සතුටින් ඉන්නේ. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්නේ. දැන් හරිද? එතකොට ඒ ටික හම්බුනාම හරිද? ඒගොල්ලන්ට හරි ගිහිල්ලාද? සතුටින් සුවෙන් අස්වැසිල්ල නිවීමෙන්ද ඉන්නේ? ඔබ පොඩ්ඩක් හිතුවද ඒ ගැන? ඊට පස්සේ තව ටිකක් එහාට ගිහිල්ලා ඊටත් වැඩිය කාලයක් හිටියා ඒ දිහා බලලා ඒගොල්ලන්ට ගෙවල් ගණනාවක් තියෙනවා. ඇයි? අම්මා තාත්තා දරුවෝ දෙතුන් දෙනෙක් හැදුවා. පොඩි දුවගේ ගෙහෙත් තියෙනවා, ලොකු පුතාගේ ගෙහෙත් තියෙනවා, බාල දුවගේ ගෙහෙත් තියෙනවා. ගෙවල් 3යි අම්මට. තාත්තටත් ගෙවල් 3යි. යාන වාහන 3 දෙනාටම තියෙනවා. ඒ අයට එතකොට වාහන 3යි. ඉඩකඩම්, මිල මුදල් දරුවන්ට තියෙනකොට දෙමව්පියන්ට තිබ්බා වගේනේ කියන්නේ නේ. මන්ද ඒක ඇත්තද කියලා කියන්නේ එහෙමයි. එතකොට එහෙනම් එයාට දරු මුණුපුරෝ දරුවන්ගේ දරුවොත් ඉන්නවා. ඕනටත් වැඩිය දරුවෝ. එතකොට එහෙනම් එයා සතුටින් ඉන්නද? එයා හෙව්වේ ওই ටිකනේ දැන්. කාලෙකුත් ගියා, වයසටත් ගියා. දැන් ඔන්න ඕනටත් වැඩිය හම්බෙලා. දැන් ওই කාලේ තරුණ කාලේ අපේ වෛද්‍ය ශිෂ්‍යයෝ දැන් මේ මුණුපුරවාලා ප්‍රාර්ථනා කරන්නේ නැහනේ. මුණුපුරාලා මිනිපිරිය නෑ දරුවෝ. ඊට පස්සේ මුණුපුරාලා මිනිපිරියොත් ලැබිලා. එතකොට ඕනටත් වැඩිය හම්බෙලා. දැන් ඒගොල්ලෝ ඔය සතුටින් වෙන්න ඇති. කිට්ටු කරලා අහන්නකෝ. දැන් ඔයා හෙව්වේ ওই ටිකනේ. ඕන් ඔක්කොම හැම්බිලා ඔයා සතුටින් වෙන්න ඇති කියලා බලන්න හොඳට. ඔබ බලන්න. ඒ ප්‍රශ්නේම ඔබට ඉතුරු කරනවා. යමෙක් ඉන්නට පුළුවන්. ඒ කවුද කියලා ඔබට තේරෙවි මේ කතාව තුළ. මෙතනට ආපු අපි ජීවත් වෙනවා කියලා කරන්නෙම
මේ තැන් වලට අනුගත වෙන එක. එජස් වෙනවා. දැන් මේ ධර්ම දේශනාව අසන්න ඔබ වාඩි වෙලා ඉන්න ආකාරයට ඔබේ ගෙදර ඉන්නේ. නෑ මේක ධම් සභා මණ්ඩපයක්. ඔබට වෙනස් වෙන්නට වෙනවා මෙතනට. අනුගත වෙන්නට වෙනවා. සුදු ඇඳලා ඔය කැමති ඇඳුමද? කැමති විදිහද ඔය වාඩි වෙලා ඉන්නේ? ඔබ එජස් වෙලා අනුගත වෙලා. හරි දැන් මෙතනින් එළියට යනවා බණ අහලා පාරේ. මට ඕන විදිහට යන්න පුළුවන්ද? බෑ. ඇයි? ක්‍රමවේදයක් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. මට ඕන විදිහට යන්න පාරේ බෑ. ඊට පස්සේ මලගේකට ගිහිල්ලා මට ඕන විදිහට පුළුවන්ද? අනුගත වෙන්න වෙනවා. ඒක හරි අමාරුයි. ඇයි? සමහරවිට මේ මගේ විදිය නෙමෙයි. මගේ විදිය වෙනස්. මගේ විදිය කැප කරලා තමයි මම එතනට අනුගත වෙන්නේ. මගුල් ගෙදරට දැන් මගුල් ගෙවල් කියන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද නේ? ඔයාට නම් කියන්න එපා මගුල් ගේ. කියනකොටම කියන්නේ. ඉවරයි මගුල් ගේම ඉවරයි ඔයාට කිව්වොත්. ඇයි? අනුගත වෙන්න බැරි වෙලා. ඒගොල්ලන්ට කියන්නේ මේ පරිසරයට අනුගත නැති අය පරිසරයේ විසින් ඉවත් කරනවා. ඔබ අහලා ඇති ඩයිනෝසිරස්ට උනේ ඒ කතාව කියලානේ. උස මහත උනාට ලොකුවට හිටියා කියලා අදාළ නැහැ. අපට මානසිකව කායිකව මේකට අනුගත වෙන්න බැරි වුණොත් සමාජයට පවුල තුලට අද ඔබ තාම පවුල තුල ඉන්නවා නම් ඉන්නේ පවුලට තාම අනුගත වෙන්න පුළුවන් ඔබට හැකියාව තිබිච්ච නිසා. ඔබ තාම සමාජයේ ඉන්නවා නම් ඉන්නේ තාමත් ඔබට මේ සමාජයට අනුගත වීමේ හැකියාව තිබ්බ නිසා. ඇයි? අනුගත නැති අය මොකද කරන්නේ? මානසිකව අනුගත වෙන්න බැරි වුණොත් ඔයා මෙතන තියාගන්න බෑ අනිත් අයටත් කරදරයි ඔයා නිසා කියලා අංගොඩ ගිහිල්ලා දානවා. මුල්ලේරියාව ඉන්නේ ඒගොල්ලෝ. කන්න බොන්න දෙන්න ඕගොල්ලෝ මෙතන ඉන්න. කායිකව අනිත් අයට හිරිහැරයක් ඇති වෙන මට්ටමට කටයුතු කළොත් ඒගොල්ලන්ව ආසන්නයේ තියෙන බන්ධනාගාරයට දැන් අනුරාධපුරේ බන්ධනාගාරයට ගිහිල්ලා දානවා. ඔයා මෙතන ඉන්න තුන් වෙල කන්න දෙන්නම්. ඔයාට ඉන්න බෑ මිනිස්සු එක්ක. හිරිහැරයි කරදරයි පේනවද අනුගත නොවුනාම. සමහර අය පවුල් තුල හිටියට පිට මිනිස්සු වගේ. අනිත් අයගේ මනස් වලින් විසි වෙලා ඉන්න එක වහලක් යට අනුගත වෙන්න බැරි වෙලා. එච්චර කැපකිරීමක් දැන් මේ 60 70ක් අරගෙන ආවා. මේකේ තියෙන දේවල් ලං කරගන්නවා. ඒවා ලං කරගන්නෙත් මහා කැපකිරීමක් කරලා. ඒවා නඩත්තු කරනවා. නඩත්තු කරන්නෙත් මහා කැපකිරීමක් කරලා. ඒවා කරන්න තැනට අනුගත වෙන්න වෙනවා. මේ හැම තැනකම ඊට අනන්‍ය වූ ක්‍රමවේදයක්, විදිහක්, හැඩයක්, සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එකකට මම අනුගත වෙවි හරි අමාරුවෙන් තමයි මේ ගමන යන්නේ. මේ කෙටි ආයුෂය අරගෙන ඇවිල්ලා මං ඇයි ඒව කරන්නේ? මං කරපු ටික නැත්තම් අනිත් අය කරපු ටික ඒගොල්ලන්ට ලැබිලාද? අන්න ඒක තමයි පින්වතුනි, පින්වත් දරුවනි, ඔබ හොයන දේ භෞතික දේවල් තුල නැහැ. ඒක තමයි ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්කවෝ. මහණෙනි, මේ ධර්මයේ තරම් ඖෂධයක් නැහැ. ඒක පානය කරපල්ලා. ඇයි එහෙම කිව්වේ? එක තවුසෙක් ඇවිල්ලා අහනවා මේ ධර්මයෙන් දැන් නිවන් යනවා නිවනටද මේක තියෙන්නේ, මොකටද මේක තියෙන්නේ ඇත්තටම කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු වෙලාවක විමසපු වෙලාවක භාග්‍යවතුන් සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥානස්ස අධිගමාය නිබ්බාන සත්‍ය කරණත්තාය. මොකටද මේක තියෙන්නේ? සත්තානං විසුද්ධිය සත්වයාගේ පිරිසිදු වීම පිණිස. හිත කය වචනය අපිරිසිදු වුණොත් අර ඔබ හොයන දේ හම්බෙන්නේ. සතුට, සැනසෙල්ල, සුවය, ආශ්‍රසිල්ල නිවීම. යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. ඔබ හොඳ දෙයක් කළොත් ඒකේ ප්‍රතිඵලය හොඳයි. නරක දෙයක් කළොත් ඒකත් ඔබට දායාදේ වශයෙන් ලැබෙනවා කිව්වා. හොඳ දෙයක් කළත් ඒකත් ඔබට දායාදේ වශයෙන් ලැබෙනවා කිව්වා. ඒ නිසා දායාදේ හොඳ වුණොත් තමයි අර ඔබ සතුට, සැනසෙල්ල, සුවය, ආශ්‍රසිල්ල නිවීම හොයන දේ ලැබෙන්නේ. ඒ නිසා සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය. අඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව ඉඳයි. මේ දාම තියෙන. වෙන ඖෂධයකින් මේක කරන්න පුළුවන්ද?
දැන් ඔබ වෛද්‍ය ශිෂ්‍ය වශයෙන් ඉගෙන ගන්න අය වශයෙන් ඉගෙන ගත්ත අය වශයෙන් දැන් වෙන ඖෂධයකින් මේක කරන්න පුළුවන්. ශෝක පරිද්දවාන සමතික්කමයි අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ඉන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. දුකින් දුම්නසින් මිදිලා ඉන්න. ඥානස්ස අධිගමය ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒකට ඖෂධයක් තියෙනවද? ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක එකේ ප්‍රතිඵලය තමයි අපි හැමතැනම පටලව ගන්න අවුල් කරගන්නේ. නිබ්බාන සත්‍ය කරණස්ස උතුම් නිර්වාණය සාක්ෂාත් කරන ජාතියක් දරාවක් ශෝකයක් අන්තිමට තියෙනවා. එතකොට මේ සියලු කාරණා මේක ඇතුලේ තියෙනවා. එහෙමනම් ඇයි අපි මෙතනට ඇවිල්ලා දේවල් එකතු කරගත්තා? ඒවා නඩත්තු කළා, එජසුත් වුණා, අනුගත වුණා හරියට ගොඩක් දුරට. ඒ නිසා තාම අපි මෙතන. ඒත් අපි හොයපු දේවල් ටික ඒ අය මේකෙන් ඉන්නේ ඒගොල්ලෝ කිය යන්නේ නැහැ. මං හරි දුකෙන් ඉන්නේ, වේදනාවෙන් ඉන්නේ, කනගාටුවෙන් ඉන්නේ, කලකිරීමෙන් ඉන්නේ, පසුතැවීමෙන් ඉන්නේ කියලා කවුරුත් මේකේ කී යන්නේ නැහැ කාටවත්. හැබැයි Taman තුලටම හැරිලා බැලුවොත් මොහොතක් රොන් මඩ වගේ කියාගන්න බැරි දුකක්, වේදනාවක්, කලකිරීමක්, පසුතැවීමක්, විඩාවක්, පීඩාවක් ඒ හදවත් තුල තියෙනවා. එහෙම නෑ කියන්නට පුළුවන් කමක් නෑ. ඇයි? බුද්ධ වචනේ නම් දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ, මේ ලෝකේ පිහිටලා තියෙන දුක මත. ඔය හොයන දේවල් තුල නෑ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සබ්බේ සත්තා උම්මත්තක. තියෙන දෙයක් නැති තැනක හොයනවා. පව් මේ මිනිස්සු. මේගොල්ලන්ට තියෙන තැන කියලා දෙන්න ඕනේ හරියට. තියෙන දෙයක් නැති තැනක හෙව්වහම මොකද වෙන්නේ? අල්මාරියේ දාපු නැති දෙයක් අල්මාරිය ඇතුලේ හොයනවා. එයාට මක් වෙයිද? සතුටක්, සැනසෙල්ලක්, සුවයක්, අස්සසිල්ල නිවීමක් හම්බෙයිද? නෑ. එයා විඩාවටපත් වෙනවා, තෙහෙට්ටුවටපත් වෙනවා, වේදනාවට, කලකිරීමට, පසුතැවීමටපත් වෙනවා. එහෙමනම් එච්චර දේවල් කරලත් එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? ඊළඟ ප්‍රශ්නේ. අපි මොනවද කරන්න ඕනේ? අපි අර හැම තැනටම අනුගත වුණාට, එජස් වුණාට අපි ආපු තැනට අනුගත වුණේ නැහැ. මනුස්ස තලයේ අපි අද ඉන්නේ. අපිට මේ ගැන අවබෝධයක් නැහැ. මොනවා දැනගෙන හිටියත් වැඩක් නැහැ. දැනගන්න ඕනම දේ දැනගෙන හිටියේ නැත්තම්. මොනවා හඳුනගෙන හිටියත් වැඩක් නැහැ. කාව හඳුනගෙන හිටියත් වැඩක් නැහැ. හඳුනගන්න ඕනම කෙනාව හඳුනගන්න ඕනම දේ හඳුනගෙන හිටියේ නැත්තම්. මොනවා අවබෝධ කළත් වැඩක් නැහැ. අවබෝධ කරගන්න ඕනම දේ අවබෝධ කරගත්තේ නැත්තම්. එතකොට අර නැවේ ගිය මහා විද්වතා වගේ. නැවක් ගමන් කරනවා. මම ඉතා කෙටියෙන් ඒක උදාහරණයක් කියන්න. නැවක් ගමන් කරනවා, ඒකේ මහා විද්වතෙක් යනවා. ඉගෙන ගත්ත කෙනාට අපි කියනවා උගතා. ඉගෙන ගත්ත දේ ප්‍රායෝගික තලයට ගෙනලා ක්‍රියාත්මක කරන කෙනාට අපි කියනවා බුද්ධිමතා. විවිධ ශේෂ්ත්‍රයන් ගැන දැනුමක් තියෙන කෙනාට අපි කියනවා විද්වතා. විද්වතෙක් කියන්නේ නැවි. මිනිස්සුන්ට ප්‍රශ්න ඇවිල්ලා හැමෝම විසඳගෙන යනවා. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු තියෙනවා. ඕනෑම ගැටලුවකට පිළිතුරු තියෙනවා. ක්‍රමවේදයන් තියෙනවා. දැන් මේ අහගෙන යනවා හරි සතුටින්. එන්ජින් රූම් එකේ වැඩ කරනවා දැලි කුණු පෙරාගත්ත අහිංසක මිනිස්සෙක්. එයත් බලලා එනවා එන්න වාඩි වෙන්න. විද්වතා කියන වාඩි වෙන්න. ඔබ ඇයි ආවේ? නිකන් ආවා. නිකන් ආවා කියන්න එපා. ඒක තේරුමක් නෑ. තේරුමක් ඇති වචනයක් කියන්න කමක් නෑ. ආවනේ. දන්නවද භූගෝල ශාස්ත්‍රය? මේ භූගෝලයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒකෙන් අපිට තියෙන බලපෑම් මොනවද දන්නවද? අනේ නෑ. මං ඒ ගැන දැනුමක් නෑ. මං එන්ජින් රූම් එකේ වැඩ කරන්නේ. කමක් නෑ. මොකේ වැඩ කළත් කමක් නෑ. තමුසේ ජීවිතේ 4න් එකක් විනාශ කරගත්ත මිනිහෙක්. භූගෝල ශාස්ත්‍රය දන්නේ නෑනේ. ගියා දුකෙන්. ආවා දෙවෙනි දවසේ කතා කළා. දන්නවද තර්ක ශාස්ත්‍රය? තර්කයෙන් යමක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා තමුන් දන්නවද? අනේ නෑ. තර්කයෙන් කොහොමද යමක් ජයග්‍රහණය කියන එකට පුංචි උදාහරණයක්ත් තියෙනවා කියාගෙන ගියත් යාළුවෝ දෙන්නෙක් කඩේට ගියා. මාළු එකක් ඕඩර් කළානේ. මාළු එකක්. ඒකේ මාළු කැලි දෙකක් ආවා. පැන්න ගමන් එක යාළුවෙක් ලොකු කෑල්ල බෙදාගත්තා. අනිත් යාළුවා කල්පනා කළා කොෂේ ඔයා නම් හරි සෞත්‍රි. මම නම් එහෙම නෙමෙයි. ඇයි ඔයා නම් කොහමද? මම නම් ඔයාට ලොකු කෑල්ල බෙදලා මම පොඩි කෑල්ල බෙදා ගන්නවා. ඉතින් මං කළේ ඒකනේ. දැන් මොකද්ද වැරද්ද? ඔයා දුන්නත් මට දෙන්නේ ලොකු කෑල්ල. මං ගත්තෙත් ලොකු කෑල්ල. අන්න තර්කය. හැබැයි මේ දහම තර්කයට පමණක් කොටු වෙච්ච එකක් නෙමෙයි. ඔයා මට දෙන්නෙත් ලොකු කෑල්ලනේ. ඉතින් මං කළෙත් ඒකනේ. මොකද්ද වරද?
අන්න තර්කයෙන්. ඒ නිසා තර්ක ශාස්ත්‍රය දන්නවද? අනේ නෑ. ජීවිතේ 4න් 2ක් විනාශ කරගත්ත මිනිහෙක් තමුසේ. භූගෝල ශාස්ත්‍රය දන්නේ නැහැ, තර්ක ශාස්ත්‍රය දන්නේ නැහැ. තුන්වෙනි දවසෙත් ආවා. තමුන් දන්නවද තාරකා ශාස්ත්‍රය? මේ ග්‍රහ තාරකා කොහොමද වැඩ කරන්නේ? ඒකේ අපිට තියෙන ඉෆෙක්ට් එක බලපෑම මොනවද? කොහොමද? දන්නවද? අනේ නෑ මන් දන්නේ නැහැ. තමුසේ 4න් 3ක් විනාශ කරගත්ත මුනියෙක්. තර්ක ශාස්ත්‍රයේ, භූගෝල ශාස්ත්‍රයේ, තාරකා ශාස්ත්‍රයේ දන්නේ නැති තමුසේ 4න් 3ක් විනාශ කරගත්ත මිනිහෙක්. හරි දුකෙන් ගියා, වැළපුණ ඇඬුවා. ඇයි? 4න් 3ක් විනාශ කරගත්තා කියලා යමෙක් කිව්වොත් කවුද සතුටටපත් වෙන්නේ? ගිහිල්ලා එදා ඉන්නකොට හවස මුහුද කැළඹෙනවා. මහා රළ නැන්වෙනවා. නැවේ අභ්‍යන්තරයට පවා වතුර ටිකෙන් ටික ගලන්නට පටන් ගන්නවා. නැව ගිලෙන්නයි සූදානම. මතක් වුණා මහා විද්වතාව එන්ජින් රූම් එකේ මිනිස්සයාට. දුවගෙන ගියා එයාගේ කුටියට. බලනකොට එයා ඇතුලේ ඉන්නවා. ඔළුව දාපු ගමන් එක ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? අදහන්නේ කවුද ප්‍රශ්න? විද්වතා නෙවෙයි, එන්ජින් රූම් එකේ. මොනවද අහන්නේ? ඔබ දන්නවද පිහිනුම් ශාස්ත්‍රය? විද්වතාට තරු පෙනුණා. ඇයි? එයා පුදුමයටපත් වුණා. ඇයි නෙමෙයි. පිහිනුම් ශාස්ත්‍රය දන්නවද? නෑ මම ඒක නම් දන්නේ. කනගාටුයි. ඔබ ජීවිතේ 4න් 4ම විනාශ කරගත්ත මිනිහෙක්. කවුද කියන්නේ? එන්ජින් රූම් එකේ මිනිස්සයා විද්වතාට කියනවා. ඔබ ජීවිතේ 4න් 4ම විනාශ කරගත්ත මිනිහෙක්. නැව ගිලෙන්නයි යන්නේ. ඔබ ජීවිතේ 4න් 4ම විනාශ කරගත්ත මිනිහෙක්. එයා කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා, ආරක්ෂක පියවරක් පාවිච්චි කරලා අර එන්ජින් රූම් එකේ වැඩ කරන මිනිස්සයා මුහුදට පැනලා දිවි ගලව ගත්තා. ඔබට හිතන්න පුළුවන් තර්කානුකූලව තව එකක් දැන් ඉතින් නවීන තාක්ෂණයේ තියෙනවනේ මොකටද පිහිනුම් ශාස්ත්‍රය කියලා. නේද? එහෙමත් හිතෙනවනේ. බාහිර දෙයට ශක්තිය දුන්න මිනිස්සු, ඒව ගැන විශ්වාසය තියපු මිනිස්සු යම් තැනකදී බරපතල විදියට අසරණ වෙනවා. මම ලොකුවට PhD උපාධි මට නැහැ. හැබැයි මමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කළා. මාත් එක්ක දේශකයෝ තව දෙන්නෙක් හිටියා. උසස් අධ්‍යාපනය කරපු මහා බුද්ධිමත් ඔය උපාධි ගණනාවක් තියෙන මහත්තුරු දෙන්නෙක්. එක කාලෙක මාත් දේශකයෙක් වශයෙන් කටයුතු කරන මොහොතේ එතුමාලට නිග්‍රහ කරන්න මේ දේ කියනව නෙමෙයි. ඔබට මේකේ හරි කරුණක් තියෙනවා අල්ලගන්න. බාහිර දේ විශ්වාස කිරීම ලොකු කරලා කතා කිරීම. දැන් ඔබට එහෙම හිතෙනවා නම් නවීන තාක්ෂණයේ තියෙනවනේ මොකටද පිහිනුම් ශාස්ත්‍රය කියලා. මෙයාලා එක්ක දේශනා කරන්න අපි යනවා. අනුරාධපුර, පොළොන්නරුව, තිස්සමාරම් මේ හැම තැනම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් හදන දේශන. ඒගොල්ලන්ට ස්ලයිඩ්ස් හදලා දෙන්නේ. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් හයි කරන්නේ. ස්ක්‍රීන් දාන්නේ මම තමයි. ඒගොල්ලෝ කියන්නේ මම දේශන පවත්වන්නේ දේශකෙක්. එයාලා මට අනන්තවත් යෝජනා කරලා තියෙන ඔබත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ පාවිච්චි කරන්න. ඒ දේශන කරන්න මම නිතරම හිතුවා නෑ. මට අනන්‍ය වූ ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. ඒ ගිය තැන්වල සමහර තැන්වල දේශන පවත්වාගෙන යනකොට කරන්ට් එක යනවා. දුෂ්කර ගම්නේ. අනේ ඔයා පැය 3ක් කරනවද? මගේ පැයයි දේශනේ. මගෙන් ඉල්ලීම් ගොඩ ඒවා පැය 3ක් කරනවද? ඇයි? කරන්ට් එක නැතුව වැඩේ කරන්න බෑ. බාහිර දෙයට වටිනාකම් දුන්නට පස්සේ එහෙම ගැටලුවක් තියෙනවා. තමන්ගේ සුව ශක්තිය ගැන විශ්වාසය තියෙන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕන කාරණයක් තියෙනවා. මොනවා දැනගෙන හිටියත් වැඩක් නැහැ. දැනගන්න ඕනම දේ දැනගන්නේ නැතුව. අර අපි හැම තැනටම එජස් වුණා, දේවල් ලං කරගත්තා, ඒවා නඩත්තු කළා, ඒවට අසාධාරණ කළෙත් නැහැ. හැබැයි අපි ඉන්නේ දුකෙන්, කනගාටුවෙන්, වේදනාවෙන්, කලකිරීමෙන් කාටවත් නොකියුවට ඇයි? අපි ආපු තැන තේරුම් ගත්තේ නැහැ. එතනට එජස් වුන්නේ නැහැ. එතනට අනුගත වුන්නේ නැහැ. මොකද්ද මේ ආපු තැන? මොකද්ද මෙතන විදිය? මෙතන හැඩය මොකද්ද? ලක්ෂණය මොකද්ද? ස්වභාවය මොකද්ද? සිස්ටම් එක මොකද්ද? ආපු තැන. ඒක අනිත්‍යයි. මෙන්න මෙතන ප්‍රධාන ලක්ෂණය. ත්‍රිලක්ෂණයක් ක්‍රියාත්මක වෙන සිස්ටම් එකක් තියෙන තැනකට මං ඇවිල්ලා ගොඩ බැස්සේ. මෙතන සියල්ල අනිත්‍යයි, නිට්ටය නෑ. හැම මොහොතකම වෙනස් වෙනවා හැම දෙයක්ම. මේක ඔබ තේරුම් ගන්නට ඕන. මේ ඇවිල්ලා ඉන්න තැන. මේකට කිව්වා විශ්ව ධර්මතාවය.
ලෝක ධර්මය ස්වභාව ධර්මයාගේ රීතිය එක එක වචන වලින් කියනවා මේක. මේ පවතින තැන ස්වභාවය ගැන අවබෝධයක් අපිට තියෙන්නට ඕනේ. මේ ඇවිල්ලා ඉන්න තැන මොන වගේ තැනක්ද? හැම දෙයක්ම වෙනස් වෙනවා. මෙච්චර කල් ඇහෙන්, කනෙන්, නාසයෙන්, කටින්, ශරීරයෙන්, මනසින් ලං කරගත්ත එකක් තිබ්බද වෙනස් නොවි? හැම දෙයක්ම වෙනස් වුණා. යද අනිච්චන්තං දුක්ඛං දෙවෙනි කාරණේ. වෙනස් වෙනවා නම් මෙතන දුකයි. වෙනස් වෙනවා නම් මෙතන දුකයි. වෙනස් වෙනවා දුක තියෙන තැනකට මම ආවා. එතන තියෙන දේවල් මගේ වසඟේ, මගේ පාලනේ, මගේ ආධිපත්‍යයේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ. දේවල් වෙනස් වෙනවා. ඒවා දුකයි නම් ඒවා මගේ වසඟේ. අනාත්මයි. මගේ වසඟේ, මගේ ආධිපත්‍යය යටතේ මගේ පාලනේ පවත්වන්න පුළුවන් කිසිවක් මෙතන ඇත්තේ නැහැ. මෙතනට ආපු මම මෙන්න මේ සිස්ටම් එකට අනුගත වෙන්න බැරි වුණොත් මොකද පින්වතුනි, මෙතනට ඇවිල්ලා අපි යම් දවසක කඳුලක් හෙළුවා නම් හෙළුවේ ඇස් දෙකෙන් ඔන්න ඔය පවතින න්‍යාය ධර්මයට, විශ්ව ධර්මතාවයට විරුද්ධව චින්තනයක් හදාගත්තා. විශ්ව ධර්මතාවයක් තියෙන තැනකට මම ඇවිල්ලා මම ඊට ප්‍රතිවිරුද්ධ වූ චින්තන හදාගන්නවා. මේ බම්බයක් කුස මම. ඒ කියන්නේ ලෝක ධර්මතාවයට ගේම ඉල්ලනවා. බම්බයක් කුස මම ගේම ඉල්ලනවා. මොකද්ද ගේම? මෙතන අනිත්‍යයි. මම හිතනවා නෑ මං අල්ලගත්තේ නිට්ටයයි. මං අල්ලගත්තේ වෙනස් වෙන්නේ නෑ. ඔය අනිත්‍යව වෙනස් වෙයි. ඒවා වෙනස් වෙන්නේ. මේ දුකයි පෙන්නනවා හැමතැනම ධර්මතාවයේ. මං හිතනවා නෑ සැපයි. ඒ වාස්සේ සැප තියෙනවා. සැප තියෙනවා. මගේ වසඟේ, මගේ ආධිපත්‍යය යටතේ මගේ පාලනය පවත්වන්න බෑ. ධර්මතාවයේ පෙන්නනවා. මම හිතනවා නෑ මේවා මගේ වසඟේ, මගේ පාලනය, මගේ ආධිපත්‍යය යටතේ තියාගන්න පුළුවන්. මම හැදුවේ, මම වැඩුවේ, මම ගොඩ නැගුවේ, මමයි අල්ලගත්තේ, මගේ ළඟ තියාගත්තේ. මෙන්න මේකට කිව්වා සංඥා විපල්ලාසය කියලා. සිග්නල් එක වැරදියට ගත්තා. මේ සිග්නල් එක හැමතැනම පෙන්නනවා කිසි දෙයක් නෑ මගේ වසඟේ තියාගන්න පුළුවන්. හැමදේම වෙනස් වෙනවා. වෙනස් වෙන දේ දුකයි කියලා හැමතැනම මට පෙන්නනවා. මම ඊට විරුද්ධ වූ චින්තනයක් හදාගන්නවා. එහෙම හදාගත්තට පස්සේ මට නොමිලේ 6ක් ලැබෙනවා කිව්වා. දැන් ඔය ලොකු ෆ්ලැට් ටීවී එකක් ගත්තාම පුංචි රයිස් කුකර් එකක් දෙන්නේ. ලොකු ෆ්‍රිජ් එකක් ගත්තාම පොඩි බ්ලෙන්ඩර් එකක් දෙන්නේ. අලුත් සිස්ටම් එකට. මේකෙත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා සිග්නල් එක වැරදියට ගත්තොත්, මේ පවතින සිස්ටම් එකට අනුගත වෙන්න බැරි වුණොත් එයාට නොමිලේ හම්බෙනකො 6ක්. මොනවද? සෝචති විලපති කම්පති පරිදේවති පුරත්තාය කන්දති සම්මෝහං ආපජ්ජති. සෝචති ශෝක කරන්න හම්බෙනවා කිව්වා. විලපති වැළපෙන්න හම්බෙනවා කිව්වා. පරිදේවති විලාපතියන් හම්බෙනවා කිව්වා. කම්පති කම්පාවටපත් වෙන්න හම්බෙනවා කිව්වා. පුරත්තාය කන්දති අත් දෙකෙන් පපුවට ගහ ගන්න හම්බෙනවා කිව්වා. සම්මෝහං ආපජ්ජති සී මුලාවටපත් වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙතනට ඇවිල්ලා මෙතන පවතින සිස්ටම් එකට අනුගත වෙන්න බැරි වුණොත් එයාට මෙන්න මේ ටික මේකෙදිම හම්බෙනවා. මේකෙදිම. එතකොට හිතලා බලන්න පින්වතුනි, ඔබ මම නිරන්තරයෙන්ම මහා අනතුරු දෙකක් මැද්දේ දෝලණය වෙමින් ඉන්නේ මේකේ. ජීවත් වෙනකන් තියෙන මහා අනතුරු දෙකක්. මොකද්ද? එකක් අංගොඩ, අනිත් එක වැලිකඩ. කොළඹ නම් වැලිකඩ, මෙහෙට නම් අනුරාධපුරය බන්ධනාගාරය. ඇයි? අංගොඩයි වැලිකඩයි අතර දෝලණය වෙමින් ඉන්නවා කියලා ඇයි කියන්නේ? ඔබ මුල්ලේරියාව රෝහලට ගිහිල්ලා තියෙනවා නම් අපි ඒ පිළිබඳව රිසර්ච් කරපු හින්දා, අධ්‍යාපනය කළේ විෂයන් ගැන හින්දා, මනෝවිද්‍යාව පුනරුත්ථාපනය ගැන නිසා, ප්‍රතිකාර ගැන නිසා, මත්ද්‍රව්‍ය ගැන නිසා අපි දන්නවා ඒ තැන්වලට ගිහිල්ලා ඒ අයගේ පර්සනල් ෆයිල් එක අංගොඩ රෝහල් ගත වෙලා ඉන්න වැඩි පිරිසක් ඉන්නේ කවුද? මොන වගේ පිස්සුද? උප්පත්තියෙන් පිස්සු හැදිච්ච අයද? නෑ, ඒගොල්ලෝ ඉන්නේ පුනරුත්ථාපන ඩිසේබල් සෙන්ටර් වල. මේ ඉන්නේ මේ හොඳට ඔබ වගේම වනහාගෙන පවුල් වෙලා දරුවෝ හදාගෙන ඔය අරමුණු වලට ගියා ඒ තමයි. මොකද උනේ?
එහෙමනම් ඒ අංගොඩ ගියේ කොහොමද? වෛද්‍ය විද්‍යාලයට යන්න ගියේ යා කොහොමද අංගොඩ ගියේ? එහෙම වෙන්න හේතුව උනේ පින්වතුනි එයා මෙතන ධර්මතාවයේ තේරුම් ගත්තේ නැහැ. ඒගොල්ලන්ගේ ෆයිල් එක පර්සනල් ෆයිල් එක දිගෑරලා ඒ කේස් හිස්ටරි එක බැලුවොත් එහෙම අපට තේරෙනවා ඔයාලා වගේම බණ අහගෙන බොහොම හොඳට හිටිය පිරිස්. දන් දීගෙන පවුල් වෙලා දරුවෝ හදාගෙන රැකියා කරගෙන ඉහළ තැන්වල. මොකද උනේ? මේක දේවල් තදින් ඇල්ලුවා. මේක දේවල් තදින් අල්ලගත්තා. මේ ධර්මතාවයට ප්‍රතිවිරුද්ධ වූ චින්තන හදාගත්තා. මගේ වසඟේ මගේ පාලනේ තියාගන්න පුළුවන් කියලා හිතුවා මේකේ දේවල්. තදින් අල්ලන් හිටියා. ඒව අදාහ ගන්න බැරි විදිහට වෙනස් වුණා. දරා ගන්න බැරි වුණා. මීටරේ අවුට් වුණා. අපි කියන්නේ මීටරේ නැවතුණා කියලානේ. වෙනස් වුණා. ඒගොල්ලෝ අද බලාගත්ත දිහා බලන් ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට මොකද උනේ කියලා. හැබැයි ඔබ වගේම හිටපු පිරිසක්. මොකද්ද වෙච්ච අනතුර? මේ සිස්ටම් එක දැනගෙන හිටියේ නෑ මෙතන. මේ වගේ අනතුරක් තියෙන තැනක්. මෙතන හැමදේම වෙනස් වෙනවා. මගේ පාලනය, මගේ වසඟේ, මගේ ආධිපත්‍යයට දේ මුකුත් පවත්වන්න බෑ. මේ ධර්මතාවය දැනගෙන හිටියේ නෑ. වැලිකඩට ගියාට පස්සේ එල්ලුම්ගහට නියම වෙච්ච තරුණයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ පර්සනල් ෆයිල් එක දිගෑරලා ඒ කේස් හිස්ටරි එක බලපුවාම මොකද වෙලා තියෙන්නේ? අංගොඩ වැඩියෙන් ඉන්නේ කවුද කියලා ඇහුවානේ. ඔබගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ නේද? ලව් පිස්සෝ. මේකේ තියෙන දේවල් අසාමාන්‍ය විදිහට විශ්වාස කරපු අය. මගේ වසඟේ මේකේ තියෙන දේවල් අල්ලගෙන මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හිතපු අය. වැලිකඩ ගිහිල්ලා ඒ ෆයිල් දිගහැරලා බලනකොට ඔබ වගේම ජීවත් වෙලා අරමුණු තියාගෙන බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙච්ච පිරිස්. මොකද උනේ? මේකේ තියෙන දේවල් විශ්වාස කළා තදින්. ඒවා මගේ වසඟේ, මගේ ආධිපත්‍යයට තේ මගේ පාලනේ තියාගන්න පුළුවන් කියලා හිතුවා. හිතුවට පුළුවන්ද? ඇයි? සිස්ටම් එකක් මේකේ තියෙන්නේ වෙනස් වෙනවා. සිස්ටම් එකක් තියෙන්නේ. මට සිස්ටම් වෙනස් කරන්න බෑ මෙතන. මට මෙතන සිස්ටම් වෙනස් කරන්න බෑ. සිස්ටම් වෙනස් කරන්න ගිහිල්ලා තමයි මම විරුද්ධ චින්තනයන් හදාගෙන මං වෙනස් කරන්න හැදුවට ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා එහෙමම වෙනකොට මං කෙහෙල් ගස් වගේ කඩන් වැටෙනවා. මගේ මොලේ අවුල් වෙනවා. මං හඬා වැටෙනවා. ශෝක කරනවා. සිස්ටම් වෙනස් කරන්න මට බෑ. එහෙමනම් කරන්න පුළුවන් මල ගෙදරට ගිහිල්ලා මට ඕන විදිහට ඉන්න පුළුවන්ද? පාරේ මට ඕන විදිහට යන්න පුළුවන්ද? අඩුම ගානේ ගෙදරවත් මම හැදුවා කියලා මට ඕන විදිහට ඉන්න පුළුවන්ද? මෙතන මට ඕන විදිහට ඉන්න පුළුවන් තැනකුත් නෑ බලන් ගියාම. හැබැයි මං ඒවට අනුගත වෙවි ආවට මේ සිස්ටම් එකට අනුගත වෙන්න බැරි වුණා. මේක තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මම මගේ බලාපොරොත්තු ඔක්කොම වතුරේ ගියා. මිනිස්සු ඔක්කොම හොයලා මැරිලා යනවා. හම්බෙලා නැහැ. කවුරු ඇහුවත් ඉන්නේ දුකෙන්, ශෝකෙන්, කනගාටුවෙන්, කලකිරීමෙන්, පසුතැවීමෙන්, විඩාවෙන්, පීඩාවෙන්. හේතුව මෙන්න මෙහෙම සිස්ටම් එකක් තියෙන තැනකටයි මං ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කේස් හිස්ටරි එක බලපුවාම හොඳට හිටිය අය මෙතන දේවල් තදින් විශ්වාස කළා. ඒවා වෙනස් වුණා. සල්ලිත් තිබුණා. බලයක් තිබුණා. හැකියාවනුත් තිබුණා. ඒ නිසා මොකද කරේ? අරගොල්ලෝ වගේ මීටරේ අවුට් කරගත්තේ නැහැ. හාරලා බැලුවා, ඇනලා බැලුවා, හිල් කරලා බැලුවා, කපලා බැලුවා, පරීක්ෂණ පැවැත්තුවා. කෑලි වලට හුස්ම හිර කරලා බැලුවා, මරලා වල්ලලා බැලුවා. වෙනස් කරන්න බැලුවා. අද එල්ලුම් ගහට නියම වෙලා. එල්ලුම් ගහව තෙල්ලනවා. අවුරුදු 60ක් 70ක් අරගෙන ආවේ. කන කැස්බෑව විය සිදුරෙන් ආස බලනවා වගේ. මොකද උනේ? ඒ නිසා අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මෙහෙම කිව්වට මං කොච්චර කිව්වත් ඔබට හිතෙන්න පුළුවන්. ඔය කිව්වට අරය නම් වෙනස් වෙන්නේ නැහැ. අරක වෙනස් වෙන්නේ නැහැ. ඔය කිව්වට අර එහෙම හිතෙනවා. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. සංසාරේ පුරුදු කරපු විදිහ ඒකයි. අපි දුක් විඳින්නේ ඒකයි. සංසාරේ දිගට යන්නෙත් ඒකයි. ඉතින් එහෙමනම් මම ඒකත් තේරුම් කරගන්න ඔබට මේ කොච්චර උදාහරණ කිව්වත් ඒක නොතේරෙන නිසා මේ උදාහරණ කියන්නම් තේරුම් ගන්න ඔබට පහසු වෙයි. ජීවිතේ හැමදාම මතක තියෙයි. ඔය අතරමඟදී හම්බෙච්ච ඒවා මගේ කියනකට වැඩිය මේ ජීවිතේට ඇවිල්ලා දැනුම් තේරුම් ආවට පස්සේ එකතු කරගත්ත ඒවා මගේ කියනකට වැඩිය පහසුයි නේද? ඔළුවේ තියෙන කේස් ගහ මගේ කියන්න. ඒකේ පොඩි අරවටත් වැඩි විශ්වාසයක් තියෙනවනේ. ඇයි? දාන්න දවස් ඉඳලා ඔළුව උඩ.
යන තැන ගෙනිච්චා. මෙයා නැතුව මම කොහෙවත් හිටියේ නෑ. හේදුවා ෂැම්පෝ කළානේ කන්ඩිෂන් එහෙමනේ බම්පර් තිබ්බා රැලි තිබ්බා වලලු වගේ එල්ලෙන්න දැම්මා උඩට කරලා බැන්දා යට මෙයාත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. මරණකනුත් එක තියෙනවා. දැනුත් එනකොට බලලා ආවා. මෙහෙනකොට බල්ලනේ ආවේ. පිටත් එනකොට ගිය ගමන් බලනවා. කෙස් ටික. යනකොටත් සයිඩ් කණ්ණාඩියකින් බලා ගන්න හම්බුනොත් පොඩ්ඩක් නැවිලා ඒත් බලනවා. හැම තිස්සෙම බැලුවා. බිමින් තිබ්බෙම නැහැ. ඔළුව උඩ තියාගෙනම හිටියා. යන තැන ගෙනිච්චා. එච්චර රැක්ක බැලුවා. මට උන් ඉදිරිය තියාගන්න පුළුවන් වුණාද මෙයාව? මං කැමති යා කළුවට ඉන්නවට. හැබැයි යා සුදු වෙනවා. කළු කර කර පවත්තන්න පුළුවන්. සුදු වෙන එක නවත්තන්න පුළුවන්ද? එහෙනම් මගේ කෙස් ගහවත් මට ඕන විදිහට තියාගන්න පුළුවන් තැනකටද මේ ඇවිල්ලා තියෙන්නේ? මගේ ඔළුවේ තියෙන කෙස් ගහවත් මගේ පාලනේ මගේ ආධිපත්‍ය යටතේ මගේ වසඟේ තියාගන්න බැරි තැනකට මම ඇවිල්ලා එතනින් එහා දේවල් මට ඕන විදිහට තියාගන්න හැදීම මොන තරම් අඥාන ක්‍රියාවක්ද? මෝඩ ක්‍රියාවක්ද? මැටි ක්‍රියාවක්ද? එනිසා සිංහලේ ලස්සන වචනයක් තියෙනවා. යකඩ මල්ලටත් ගුල්ලෝ ගසා නම් පම්මල්ල නොබලාම විසි කරපිය කියලා. යකඩ මල්ලු වලට ගුල්ලෝ නේ ගෙදර. යකඩ මල්ලටත් ගුල්ල ගහලා. එහෙනම් පම්මල්ල බලන්න ඕනේද? මේක නොබලාම විසි කරපිය කිව්වා. ඒ නිසා මෙන්න මේක තේරුම් ගත්තොත් ඔබට මෙතන නිරුපද්‍රිතව ඉන්න පුළුවන්. ඔබට මේ ආපු ටිකේ 60 70 ජීවත් වෙන ටිකේ මේක ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිවත වික්ක මේ ඖෂධය පානය කරපල්ලා කිව්වා බුදුහාමුදුරුවෝ. පේනවද මේ ඖෂධය ගත්තාම තියෙන අතුරු ආබාධ නැහැ, සයිඩ් ඉෆෙක්ට් නැහැ. ඕනෑම ඖෂධයක තියෙනවා කියලා කියනවනේ. ඕනෑම ඖෂධයක. ඉතින් ඒ නිසා වෛද්‍ය ශිෂ්‍යයෝ වශයෙන් ඔබ ළඟට නොයෙකුත් පිරිසෙනවා. ඔබ වයස 21 වෙනකොට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඇතුළත් වෙලා අවුරුදු 5ක් එහි ඉන්නට වෙනවා. එතකොට 25යි. දැන් මෙහි කොච්චරද ආයුෂ? 60 70යි. දැන් 25ක් විශ්වවිද්‍යාලේ. 25න් එළියට එනවා. එළියට ආපු ගමන් ඔය හිතන් ඉන්න ටික කරන්න බෑනේ. හැකියාවක් හොයාගන්න ඕනේ. ඒවට යොමු වෙන්න ඕන. නේද? Taman හදපු අඩපු දෙමව්පියෝ වයසට යනවා. ඒගොල්ලන්ගේ ඕන අපෑකම් බලන්න ඕනේ. ඔය අස්සෙන් හිමීට හිතයට තියෙනවා මගේ කියලා ලෝකයක් ගොඩනගා ගන්නත් ඕනේ කියලා. ඒකනේ ඇත්ත කතාව. එතකොට ඔය ටික කරගන්න කොච්චර කල් යයිද? දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් 20 30ක් විතර යනවා කටයුතු කරගෙන යනකොට හරි විදියට අධ්‍යාපනය කරගෙන ওই ටික ගොඩනගන ඔබ දැන් හිතනවා ප්‍රමාදයි. අන්න ඔබ මේ උත්තම අවස්ථාව අහිමි කරගන්න කටයුතු වලට ඊළඟට යොමු වෙනවා. කෙනෙක්ගේ දුකක් තේරෙන්නේ නැහැ. ඇයි ප්‍රමාදයි? දැන් ඔබ ස්ථාවර වෙලා ඔබ වෛද්‍යවරයෙක්. දැන් ඔබ ප්‍රමාදයි කියලා හිතනවා. ඒ නිසා ඔබ මුදල් මත සමහර වෙලාවට දැඩි විදියට හඹාගෙන යනවා. විවාහ වෙලා හිටියොත් පවුලත් අසාර්ථක කරගන්නවා. දිවා රාත්‍රී ගෙදරම නැහැ සමහර වෙලාවට. සමහරලාට ඒකායන අරමුණකට හිත යොමු කරලා එහෙම නැත්නම් තව කෙනෙක්ගේ දුකක් වේදනාවක් කනගාටුවක් නොදැනෙන මට්ටමට ජීවිතේ සමහරු. ඒ අනතුරයි අපි කතා කරන්නේ. හොඳ එක තියෙන හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අය ගැන නෙමෙයි අපි කතා කරන්නේ. සමස්තය ගැනත් නෙමෙයි. අනතුර ගැන. ඔබට තියෙන අනතුර. ඒ නිසා ඔබ දක්ෂ වුණොත් ප්‍රඥාවන්ත වුණොත් මෙතන ධර්මතාවයේ තේරුම් ගත්තොත් මොකද ඔබ මොනව කළත් මෙතන සිස්ටම් එක මෙතන වැඩපිළිවෙල ගැන ඔබට අවබෝධයක් තිබ්බේ නැත්නම් මේ ඇවිල්ලා ඉන්න තැන ගැන මහා අනතුරු රාශියක් ඔබට තියෙනවා. ඒ නිසා ඔබ මේ කටයුතු තේරුම් කරගන්න හම්බුනොත් මේක තේරුම් කරගත්ත අය බොහොම සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් ආස්වාසිල්ලෙන් නිවීමෙන් මෙතන ජීවත් වෙන්නට පුළුවන්. මේකේ දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. එකක් අපේ කර්මය. එකක් අපි යන තැන. මොකද මෙතන ඉන්න කෙනා මෙන්න මේ ඇත්ත දැනගෙන හිටියට පස්සේ යාගේ අතින් අකුසල් වෙන්නේ නැහැ. දිග ගමනක් අපි යනවා කිව්වා.
ඔබ මම පාවිච්චි කරපු ශරීර කූඩු ගොඩ ගැහුවොත් ඒවා මහා මේරු පර්වතයට වඩා උසයි කිව්වා. මහා මේරු පර්වතයේ යොදුන් 1,68,000ක් උසයි කිව්වා. ඒ වගේම පළලයි කිව්වා. ඊට වැඩිය උසයි යොදුනක් කියන්නේ සතපොම් 16ක්. 16 1,68,000ක් උසයි මහා මේරු පර්වතයේ. ඊට වැඩිය උසයි කිව්වා ඔබ තනියෙන් මේ සංසාර ගමනේ සත්තු සරපයි වෙලා එළුව කොටි වලස්සු හුහුණ මැස්සෝ කැරපොත්තෝ වෙලා පාවිච්චි කරපු මේ සංසාර ගමනේ ශරීර කූඩු ටිකේ ඇටකටු ටික ගොඩ ගැහුවොත් ඊට වැඩිය මහ විශාලයි කිව්වා. ඒ නිසා මේ සංසාර ගමනේ අපි කරගත්ත කුසල් අකුසලුත් දායාදී වශයෙන් අරන් ආපු ගමනක ඉන්නේ. කොයි වෙලේ අකුසලයේ බලවත් වෙයිද දන්නේ නැහැ. පැත්ත වැටෙයිද දන්නේ නැහැ. රෝද පුටුවට වැටෙයිද දන්නේ නැහැ. මෙහෙන් සමුගන්නට වෙයිද දන්නේ නැහැ. මෙහෙට ආපු කෙනාට අවුරුදු 100ක් ඉන්නට පුළුවන් කමක් නැහැ. ඒ අවුරුදු 100ක් හිටියත් එයාට ඉන්න පුළුවන් මෙහෙ මාස 1200යි. ඉංජිනේරුවෙක් වුණත් වෛද්‍යවරයෙක් වුණත් පාරාතු ගාන මිනිස්සෙක් වුණත් මේසන් බාස් කෙනෙක් වුණත් ඔය කාට වුණත් මේකේ ඉන්න පුළුවන් අන්තිම 1200යි මාස අවුරුදු 100ක් හිටියොත් 100ක් අද අපිට නැහැ. අපි යන පිරිසක් මෙතනින්. මෙන්න මේක ඔබ තේරුම් අරගෙන හිටියොත් මෙතන ඇත්ත දැනගෙන මේ වගේ තැනක මම ජීවත් වෙන්නේ මම යන කෙනෙක්. යන දවස කවදද? දන්නේ නැහැ. කොහේ යනවද? දන්නේ නැහැ. කොයි මොහොතක යන්න වෙයිද දන්නේ නැහැ. අදද දන්නේ නැහැ ඔබ ජීවත් වෙන අන්තිම දවස. අදද දන්නේ නැහැ මම ජීවත් වෙන අන්තිම දවස. ගෙනාපු ආයුෂ ඉවර නම් මෙහෙන් යන්නට ඕනේ. ඒක බුද්ධ පුත්‍රයාද තව කෙනෙක්ද කියන එක අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට යසෝදරා රහත් තෙරණිය ජීවමානව ඉන්නකොට රාහුලට යන්න උනේ. දරුවා වේලස්සනින් ගියේ යනවා කිව්වේ මැරුණේ. අපවත් උනේ. පිරිනිවන් පෑවේ. ඒ නිසා කවුරු යාවිද කියලා කාටවත් කියන්න බෑ. අරමුණු බලාපොරොත්තු තියාගෙන යන ගමනේ ඉමීඩියට් ප්‍රසන්ට් එකේ සමීප වර්තමානයේ ඔබ ජීවත් වෙන්න. යුතුයකම වගකීම දැනුයි කෙරෙන්න ඕනේ. හෙට නෙමෙයි. සමහරවිට ඔබ හිතන්න පුළුවන් ඔබ වෛද්‍ය විද්‍යාලේ ඉගෙනගෙන තමයි දෙමව්පියන්ට කරන්න ඕනේ දැන් ඉතින් කියලා. එතකොට ඉගෙනගෙන ඉවරනකොට සමහරවිට දෙමව්පිය දෙන්නම නැහැ. සමහරවිට එක්කෙනෙක් නැහැ. එතකොට අර කොටස හිස් මගේ. ඒ නිසා දැන් කරන්න. දැන් කරන්න පුළුවන් දේ දැන් කරන්න. වතුර එකක් දෙන්න දයාවෙන් කරුණාවෙන් කතා කරන්න මම නිසා ඔයාට එයා යන දවසට ගිය දවසට එයාගේ පෙට්ටිය ළඟ යන මොහොතේ හරි ගියාට පස්සේ හරි එතන මට හිට ගන්න පුළුවන් වෙන්න ඕනේ දෙපයින් විවෘත මනසකින් බලන්න පුළුවන් වෙන්න ඕනේ තාත්තේ අම්මේ සහෝදර සහෝදරිය ඔබ මට හමු වෙච්ච අසහාය හමුවීමක් ඔබ මට හමු වුණා. අපි ඔක්කොම මෙහෙන් යනවා. ඒක සත්‍යයක්. මම ඒක දන්නවා. හැබැයි ඔබ මට හමු වුණා. මට පුළුවන් උපරිමයෙන් මම ඔබට මගේ යුතුයකම කළා. අන්න එවැනි උන් මහා අයියෙන් හඬා වැළපෙන්න ඕනේ නැහැ. මහා අයියෙන් කෑ ගහන්න ඕනේ නැහැ. මල් වඩන් පේලියට ගෙනියන්න ඕනේ නැහැ. හෙලිකොප්ටර් වලින් මල් දාන්න ඕනේ නැහැ. ඒ අඩුපාඩු සමහරවල්ලාට වැහෙන්න තමයි ඒ කටයුතු ගොඩක් වෙන්නේ. දරා ගන්න බෑ. කරපු අසාධාරණ ඉන්නකොට. තැකුවේ නැහැ, බැලුවේ නැහැ. මමත් එහෙම දවසක හිතපු නිසා මම ඔබට කියන්නේ. මම බලනකොට අන්තිමට මම ගොඩ නැගිලා බලනවා මගේ තාත්තා නැහැ. එයා ගිහිල්ලා. ඒතර හිස්. ඒ නිසා අදයි දවස. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න. අපි බොහොම කෙටි කාලයක් මෙහෙ ඉන්නේ. අපි මෙහෙන් යන පිරිසක්. ඔබ අධ්‍යාපනයේ සාර්ථකව කරන්න. ඒ අරමුණු තියාගන්න. ඇත්ත දැනගෙන ඉන්න. ඒතකොට බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම කියලා දුන්නේ එහෙනම් ඉගෙනගෙන වැඩකුත් නැහැ. විවාහ වෙලා වැඩකුත් නැහැ. පැත්තකට වෙලා මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්න කියලාද? නැහැ. හදන්න වඩන්න, ඉගෙන ගන්න උගන්නන්න, කන්න බොන්න, ගමන් බිමන් යන්න. හැබැයි ඇත්ත දැනගෙන ජීවත් වෙන්න. ඔබ මොනවා කළත් මෙතන සිස්ටම් එකක් තියෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන වැඩපිළිවෙලක් තියෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔබට ඒව වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔබ මොනවා කළත් මෙතන ඇත්තක් තියෙනවා කියන එක දැනගෙන ඉන්න. එතකොට ඔබට මෙතන සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් දරුවනේ ඔබ මම ගහක ඉදිච්ච කොළයක් වගේ. මොන හුලම් පාරට වැටෙයිද දන්නේ නැහැ. උතුරින් එන හුලඟට වැටෙයිද නැගෙනහිරින් වයඹින් බස්නාහිරින් මොන හුලඟට වැටෙයිද දන්නේ නැහැ. ඉදිච්ච කොළයක්. ඕන හුලඟකට වැටෙන්න පුළුවන්. ඔබ මම ඉදිච්ච කොළයක් වගේ කිව්වා. ඒ නිසා අද රාත්‍රියේ නිින්දට යනකොට හිතන්න කිව්වා. අද දවල් නම් මම මලේ නෑ යාන්තම් බේරුණා. රැට මැරෙයිද දන්නේ නැහැ කියලා. රැට ෂුවර් නෑ කියලා. රැට නිදාගත්ත ඔක්කොම පහුවෙන්ද නැගිට්ටේ නෑ. ඒක ඔබ දන්නවා. නැගිටින්නට පින් තියෙන්නට ඕනේ. ඒ පින අද ඉවර නම් හෙට නැගිටින්න වෙන්නේ නෑ.
ඒකයි ඇත්ත කතාව. ඒ නිසා හෙට උදේ නැගිටින්න හම්බුනොත් හිතන්න කිව්වා කොහොමද? ඊයේ රෑ නම් මලේ නෑ යාන්තම් බේරුණා. ඒත් අද දවල්ට ෂුවර් නෑ කියලා. දවල්ට විශ්වාස නෑ කියලා. එවැනි මේ ඇත්තක් තියෙන තැනක අනිත්‍යයක් පවතින තැනක ඒ අනිත්‍ය සම්මුඛයේ තියාගෙන මේ වෙනස් වීම උරුම කොටගත්ත පිරිසක් හැටියට ඒ අනිත්‍ය සම්මුඛයේ තියාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. කොයි ඇත්ත ඒ සම්මුඛයේ තියෙනවා. කොයි මොහොතක ඒක ඉෂ්ට වෙයිද දන්නේ. කොයි මොහොතක මට මෙහෙන් යන්නට වෙයිද දන්නේ. මෙහෙට ආපු කෙනාට විශ්වාසයෙන් කියන්න පුළුවන් එකයි. ඔබ ළඟ ගොඩක් ඇති. මෙහෙට ආපු කෙනාට විශ්වාසයෙන් කියන්න පුළුවන් එකයි. ඒ මෙහෙන් යනවා කියන එක විතරයි. අනිත් ඒවා කියන්න පුළුවන්, හිතන්න පුළුවන්. වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා මෙතන මේ වගේ ඇත්ත ඇති සැටියෙන් දැකපු හිතක් හදාගෙන හිටියොත් එයාගේ අතින් අකුසල් වෙන්නේ අන්න වටින ඇති. එයාට මෙතන සතුටින් ඉන්න පුළුවන් වගේම එයාගේ අතින් අකුසල් වෙන්නේ. එතකොට එයාට යන තැන එයාගේ චිත්ත පාරිශුද්ධිය හැදිච්ච කෙනෙක් රාගක්ඛය වෙනවා. ඇත්ත දැනගෙන හිටියාම මෙතන ඇලෙන්නේ නැහැ ගොඩක්. මොකට ඇලෙන්නද? කොච්චර කාලයකට ඇලෙන්නද? මං ආවේ ඇලි ඉන්නද? ඇලිච්ච අය මට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා කොයි මොහොතක යන්න වෙයිද දන්නේ. ඇලෙන්නේ නැහැ. හැබැයි යුතුයකම කරනවා. ඇත්ත දැකලා ඉන්නවා. ගැටෙන්නේ නැහැ. ගැටි ඉන්නද මම මේ 60ක් 70ක් බොහොම අමාරුවෙන් අරගෙන ආවේ. මේක ගැටි ඉන්නද? දුකෙන් වේදනාවේ දෙවි නැහැ. ඒ ඇත්ත දැක්ක කෙනා ඇලීමත් නැහැ, ගැටීමත් නැහැ. ඒ දෙකම වෙන්නේ රාගක්ඛය, දේශක්ඛය වෙන්නේ මෝහක්ඛය වුණාම. ඇත්ත ඇතිසැටියෙන් දැක්කාම. ඇත්ත ඇතිසැටියෙන් දැක්කාම තමයි මේක උනේ. ඒක රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය යම් ප්‍රමාණයකට කරගත්තොත් එයා සෝවාන් කිව්වා. ඊටත් වැඩිය කරගත්තොත් සකු르දාගාමි, සම්පූර්ණ කරගත්තොත් අනාගාමි අරිහත් කිව්වා. එහෙනම් එවැනි කෙනෙක් අතින් අකුසල් වෙන්නේ නැහැ. එයා යන තැනත් හොඳයි කිව්වා. එහෙමනම් පින්වත් දරුවනේ මෙතන සතුටින් ඉන්නත්. මෙතන සතුටින් ඉන්නත් ආපු තැන. යන තැන සතුටුදායක තැනක් කරගන්නත්. සදා සැනසෙන්න, නිවෙන්න, මන් පෙත් හදාගන්නත්, සමීප වෙන්නත් ඔබ මොනවද කරන්න ඕනේ? දැන් ඔබ මොනවද කරන්න ඕනේ? හිතන විදිය වෙනස් කරගන්න. හිතන විදිය ගැටලුවක්. ඒ නිසා හෙව්වට හම්බෙන්නේ නැහැ. හොයලා මැරිලා යන උඹවට පත් වෙනවා. ඇයි? සිස්ටම් එකක් තියෙන තැනකට ඇවිල්ලා ඊට ප්‍රතිවිරුද්ධව හිතලා දුකටපත් වෙලා, අඬලා, වැළපිලා, කනගාටුවටපත් වෙලා, විඩාවට, පීඩාවටපත් වෙලා හොයලා මැරිලා යනවා හම්බෙච්ච නැති එකෙක් වශයෙන්. ඒ නිසා ඉදිරි අපේ රටේ ජීවනාලය බඳු ඔබ උගත් බුද්ධිමත් කියන දෙකම පරිපූර්ණ දරුවෙක් වුණොත් මේ ධම්මෝෂධ සමන්නත්ති මේ ධර්මයේ නැමැති ඖෂධය පාවිච්චි කරපු පානය කරපු කෙනෙක් වුණොත් ඔබත් සතුටින්, ඔබ ළඟ ඉන්න අයත් සතුටින්, ඔබ හමු වෙන අයත් සතුටින්. එනිසා ඔබගේ ගමන් මඟ හදාගන්නට වාසනාවන්තම දෙපැත්ත කැපෙන පිහියක් තමයි අතට හම්බෙන්නේ යම් දවසක. ඇයි? වෛද්‍ය වෘත්තිය පින් ගොඩක් රැස් කරගන්න පුළුවන් එකක්. පින් ගලාගෙන එන්නේ ළඟට. හොයාගෙන යන්න ඕනේ. දක්ෂ වුණොත් පුණ්‍ය නිධානය මේකේ හදාගන්න පුළුවන්. ඊතුරු නිධන් ටික තියලා යනවා. මං කියන්නම් මේ නිධන් ටික විනාඩි 5ක් අරගෙන තව. ඒ නිසා පින් ගලාගෙන කකුල් දෙක ළඟට එනවා. ඔබ දක්ෂ වුණොත් පල නෙලා ගන්න පුළුවන්. අකුසලුත් රැස් කරගන්න පුළුවන් කිව්වේ දෙපැත්ත කැපෙන පිහියක් කිව්වේ අපායට යන්න හොඳම තැනක්. හතර අපායට යන්න පුළුවන් ෂෝක් තැනක්. ඇයි ඔතනට එන්නේ අසරණ වෙච්ච මිනිස්සු. ඒ නිසා මෙතෙන්දී ඔබ දක්ෂ වෙන්න දකින්න මෙතනට ආපු මිනිස්සු නිදන් තුනක් කරනවා කිව්වා. මොනවද? ස්ථාවර නිදහන, ගෙවල් දොරවල් ඉඩකඩම්, ඉරියව් නොපවත්තන නිදහන. ඕනේ කිව්වා. හිතට වහලක් එපේ. Tamanට කියලා තැනක් ඕනේ. හැබැයි ඕකම කරන්න නෙමෙයි කිව්වා මේ ආවේ. ඊට පස්සේ ජංගම නිදාන, රන් රිදී, මිර මුදල්, අඹදරුවෝ යන තැන ගෙනියන්න පුළුවන්. රත වාහන යන තැන ගෙනියන්න පුළුවන් නේ මේකේ. මිනිස්සු කියන්නේ ඒකීය සත්‍යයක් නෙමෙයි. කණ්ඩායමක් එක්ක ඉන්නේ. එයාට ඒව ඕනේ.
හැබැයි ඕකම කරන්න නෙමෙයි කිව්වා මේ ආවේ. ඊළඟට අංග සම නිදාන මොනවාද? වෘත්තීය දැනුම, කුසලතා. මොකද ඔබ වෛද්‍යවරයෙක් වුණොත් පොළොන්නරුවේ හිටියත් වෛද්‍යවරයා, කොළඹ හිටියත් වෛද්‍යවරයා. ඒක අංග සමයි. අංගයක් වගේ කිව්ව කොතන හිටියත්. ඒක ඕනේ ස්වාධීන ආර්ථිකයක් තියෙන්න ඕනේ. මිනිස්සෙකුට ජීවත් වෙන්න නිදහසේ. සැනසෙල්ලෙන්. අතපාන්න නැතුව කාටවත්. කොන්ද කෙලින් තියාගෙන. හැබැයි ඕකම කරන්න නෙමෙයි කිව්වා වේ. ඇයි? ඔය නිදන් තුනම එක ක්ෂණයක් ඇතුළත බිමින් තියන්න වෙනවා කිව්වා. තියලා මෙහෙන් යන්න වෙනවා කිව්වා. යන දවසේ ওই තුනේ පිහිටක් නැහැ කිව්වා. ඔවා ඉණ්ඩ කරපුවා. ඔවා ඉණ්ඩ විතරයි කරපුවා. 60 70 ඉණ්ඩ කරපුවා ඔය ඔක්කොම. ඔක්කොම අතහැරලා තියලා යන්න වෙනවා. ජනකොට ගෙනියන්නේ එකයි කිව්වා. ඒ අනුගාමික නිධානය, පුණ්‍ය නිධානය. ඒකයි මං කිව්වේ ඔබ පුණ්‍යවන්තයි කියලා. නිධානයේ දෙපා මුලට එනවා. ගෙනියන්න පුළුවන් විදිය හදාගන්න විතරයි ඕනේ. පැක් කරගන්න විතරයි ඕනේ. ඔබ දක්ෂ වෙන්න. ඊට වැඩිය දේශම දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අද වගේ පුණ්‍යවන්ත වාසනාවන්ත දවසක පුණ්‍යවන්ත දරුවොත් එකකට මේ දේශම කරන්නට ලැබීම කොහොමද සතුටින් ජීවත් වන්නේ? නැත්තම් මුල් එරියාව නැත්නම් අංගොඩ වැලිකඩ අතර දෝලණය වෙමින් ඉන්න අප වැඩි කොටසක් තරුණයෝ අද බහුතරය බලනකොට වැලිකඩ අංගොඩ අතර ඉන්නවා. තව කොටසක් මේකේ පාවෙමින් ජීවත් වෙන චරිත බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ උතුම් බලාපොරොත්තු පෙරදරි කරගෙන යන ගමනේදී සාර්ථක මිනිසෙක් වශයෙන් මේ යථාර්ථය දැකලා ඇත්ත දැකලා ජීවත් වෙන්නට මේ ධර්ම ශ්‍රවණය කරපු මේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටම මේ භවය තුල නිවෙන්නටත් සදා නිවි සැනහෙන්නටත් මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස නිවන් දොරටුවක්ම වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ ආකාරයට තමන්ගේ ගුරු වරුන්ගේ අනුදැනුම් අනුශාසනා මත ඒ සියලු වෛද්‍ය ශිෂ්‍යෝ රජරට විශ්වවිද්‍යාල පහදු වෙලා මේ කටයුතු කරමින් ඒ සියලු දෙනා බලාපොරොත්තු වන්නේ වෛද්‍යවරුන් බිහි කිරීමේලා පුරෝගාමී මෙහෙවරක් සිදු කළ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව කායික මානසික සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ වගේම රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ සියලු දෙනාටත් ඔවුන් මෙලොවට බිහි කළ ඒ සදාදරණීය දෙමව්පියන්ටත් ඒ වගේම මේ පවුල්වල සියලු දෙනාටත් කායික මානසික සුවය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ පුණ්‍යවන්ත දරුවෝ මේ කටයුත්තේ නියැලෙනවා. ඒ වගේම කොරෝනා වසංගතය වැළැක්වීමේලා දායක වන සියලු දෙනාටත් ලක්වාසී සියලු දෙනාටත් අවසන කායික මානසික සුවය නිදුක් නිරෝගී සුවය සතුට සැනසෙල්ල සුවය ආස්වාසිල්ල නිවීම උදාපත් වේවා කියලා මේ දරුවෝ තමන්ගේ පුණ්‍යවන්ත සිතුවිලි සියලු දෙනා වෙත බෙදා හරිමින් ඉන් අනුතුරුව රජරට වෛද්‍ය පීඨයේ නගා සිටුවීමට කටයුතු කළ කරන ලද සියලු පාර්ශවයන්ට ඒව කරලා මෙහෙන් අපෙන් වෙන් වෙලා ගිය සියලු පාර්ශවයන්ට මිය පරලව යන්නට යෙදුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොවිඩ් වසංගතයේ මිය පරලව ගිය සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දරුවන්ගේ නමින් මිය පරලව ගිය සියලු දෙනාටද මව් පාර්ශවයේ පිය පාර්ශවයේ සියලුම මළගිය ඥාති හිත මිත්‍රාදීන්ටද මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනා නම් මිය පරලව ගිය සියලු දෙනාටද ඒ වගේම මේ පින්වතුන් සාංශාරිකව මේ පින්වතුන්ගේ යමෙක් පින් බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒ සියලු දෙනාට නොඅඩුව මේ පින් අනුමෝදන් වේවා. මේ පින් දැක බලා එහෙම සතුටටපත් වේවා. සැපෙන් සැපයටපත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පරලොව ජීවිතේ සැපවත් වේවා. අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන්න. මේ පින්වතුන් මේ ආකාරයට අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් රැස් කරගන්නට යෙදුණා. රැස් කරගත්තා වූ සියලුම පින් ලෝකපාලක ශාසන මාමක ඉන්ද්‍ර උපේන්ද්‍රාදී සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මෛත්‍රී බෝසතාණන් වහන්සේට මහා බ්‍රහ්මයාණන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සතරවරන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලාට
ස්ථානභාර ප්‍රදේශභාර ගම්භාර සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින්වතුන් ඔබ අප හැම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මෙකී නොකී පින්ගන්නට කැමති සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය තලාඩු භූමාට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ දිව්‍ය බලයේ දිව්‍ය ශක්තිය දිව්‍ය තේජස වඩා වර්ධනය වේවා. අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන්න. රැස් කරගත්තා වූ සියලුම පිනේ ආනුභාවයෙන් පිනට පින්ගත්තා වූ දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් මේ චිත්ත ප්‍රීතියටපත් වන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ නංගම ආශිර්වාද සඳහන් කරන්නට යෙදුණු සියලු දෙනා ඔබ අප හැම ඇතුළු ਸਰව ආරක්ෂාව සලසාවා කරන කියන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරදී ආර්ථික වාසි ධනලාභ ලබා දී දියුණුවෙන් දියුණුවට පත් කරදී තව තවත් මෙවන් පුණ්‍ය කටයුතු තම තමන්ගේ ජීවිතවලට එකතු පහදු කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව රැකවරණය උදාපත් වේවා. ඇස්වාකටවා හෝවහවැනි දෝෂාන්ධකාරයන් වෙත්නම් හිරු දුටු පිණිසේ සියල්ල විහෙද විද්වංසනය වෙලා පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ගෙන් ਸਰව ආරක්ෂාව සැලසේවා. අධ්‍යාපනය කරන්නේ වෛද්‍ය පීඨයේ 1 වසර 2 වසර 3 වසර 4 වසර 5 වසර පස්වෙනි වසරේ දක්වා ඉන්න සියලුම වෛද්‍ය ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනය කරා යන්නට රටට දැයට සමයට වැඩ ඇති දරුවන් වන්නට දෙමව්පියන්ට ආදරෙන් සෙනෙහසින් කරුණාවෙන් දයාවෙන් කටයුතු කරන දරුවන් වන්නට මේ පින් ඒකාන්තයෙන්ම හේතු වේවා. ඒ වගේම ඖෂධ ගන්නා අය වෙත්නම් මේ ගන්න ඖෂධ ප්‍රත්‍ය වෙලා ඖෂධ දිව්‍ය ඖෂධ වෙලා හැමෝට නිදුක් නිරෝගී සුවය උදාපත් වේවා. රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ආනුභාවයෙන් මේ පින්වතුන්ට පෙනෙන නොපෙනෙන සියලු සත්වයන්ගේ ආරක්ෂාව සැලසේවා. ඒ වගේම නිවන් දක්නා ජාති දක්වා සම්‍යක් දෘෂ්ටික උප්පත්තියක්ම ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ දයාවට අනුකම්පාවට කරුණාවට මෛත්‍රියට ලක් වේවා. නිර්මල බුදු දහම අසන්නට නිර්මල බුදු දහම දරන්නට නිර්මල බුදු දහමේ අර්ථ පිරීක්සන්නට ප්‍රඥාවෙන්ම සපිරේවා. සාපිපාසාදී දුගතියකට කිසිවිටකත් භාජනය නොවේවා. නැහැ බෑ යන වචනය ආසන්නටවත් නොලැබේවා. තබන පියවරක් පාසා ගන්නා හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන හැම තප්පරයක් පාසා ආයුෂයේ වර්ණයේ සැපය බලය ප්‍රඥාව ඇතුව চিරාත් කාලයක් මෙලොව වසන්නට මේ භවය තුලදී සදා නිවි සැනහි යන්නට නොහැකි වී නම් ආසන්න සුගතිගාමී පරිසරයකදී ජාතියක් ජරාවක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදා කාලික සැප ඇති අජර වූ අමර වූ පරම ශාන්ත උතුම් නිර්වාණ අවබෝධයම ප්‍රාර්ථනා කරන බෝධියකින් සැපසහිත ප්‍රතිපදාවකින් උදාපත් කර ගන්නට සාක්ෂාත් කර ගන්නට මේ සියලුම පින් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න. අපි මේ විදිහට පුණ්‍ය අනුමෝදනා කරමු. එකට ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. සියලු දෙනාටම යහපතක් සුවයක් අස්වැසිල්ලක් සැනසෙල්ලක් නිවීමක් උදාපත් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ විදියට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමට තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මායාලන්ධං පස්සිතුං වන්දි තුං වරං
සද්ධා සීල දයාවසං බුද්ධ පුත්තං නමාමහං. ඔබ අප සියලු දෙනා සංයමයෙන් යුතුව ශ්‍රවණය කළ ඒ ප්‍රණීත ශ්‍රී සද්ධර්මය ඔබ අප සැමට මහා කරුණාවෙන් දේශනා කළ අමරපුර මහානිකායේ කල්යාණ වංශ පාර්ශවයේ අතිපූජනීය ආරණ්‍යවාසී නම කියන්නට අවසරයි කැලණියේ මහින්ද ස්වාමි පාදයන්න් වහන්සේට මහත් කුසලයක්ම වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය ලැබී උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් එක් බෝධියකට පැමිණ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට මේ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි ගෞරව සිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.